සම්පත් කාන්තාරික ඔටුරංචුවක් එක්ක වෙළඳාම යන වෙළඳ නායකයෙක්. ටිකක් රෑබෝ වෙච්ච හින්දා මෙයාගේ සහයට හිටපු ගෝලයට කියනවා දැන් ওই ඔටුව ටික කොහෙට හරි බැඳලා දාන්න. ඔය ගෙනාපු කූඤ්ඤ ටිකක් කොහේ හරි ඇනලා බිම ඇනලා බැඳලා දාන්න. ඉතින් මේ සහයට හිටපු කොල්ලා මේ ඔටුරංචුවේ හිටපු ඔටුව 20 දෙනාගෙන් 19 දෙනෙක්ම ගැට ගහලා දානවා. හැබැයි එක එක්ක බඳින්න කඹයක් නැහැ. ඇවිල්ලා කියනවා නායකතුමනි එක ඔටුවෙක් ඉතුරුයි ඌව බඳින්න කඹයක් නැහැ. මොකද කරන්නේ? නායකයා කියනවා සම්පත් එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඌව පොඩ්ඩක් ඔය බඳිනවා වගේ ලණුවක් කරගෙන බඳිනවා වගේ පොඩ්ඩක් රඟපාලා එන්න. ඔටුව හිතයි ඌව බැන්දා කියලා. පහුවදා වෙනකම් බලන් ඉන්නවා. ඔටුව නැති වෙයි කියලාත් කොල්ලට පොඩි සැකයක් තිබ්බා. හැබැයි ඔටුව නැති වෙලා හිටියේ නැහැ. උදේ ගිහින් බලනකොට ඔටුව ඒ විදිහටම ඉන්නවා. පොඩි රඟපෑමක් කරේ. ඔටුවට හිතෙන්න ඇති ඌවත් බැඳලා දැම්මා කියලා. සමහර මිනිස්සුත් ඒ ඔටුව වගේ. සමහර ෆ්‍රේම් වල සමහර සීමාවල කොටු වෙලා. ඇත්තටම කීයක් වටිනව ඔයාද මේ උදෙන්ම කියපු කතාව හරි වටිනවා. වෙනස පටන් ගන්න වැඩසටහන පටන් ගන්න හිමිදිරි උදෑසනම ඔබ මේ කතාව කිව්වා. ඒක ඉතාල වටිනවා. මොකද මිනිස්සු ඇත්තටම එක එක රාමු වල ඉන්නේ. දැන් ඔබ මේ කාලේ මහා පුදුම රාමු වල ඉන්නේ. ඔබ රාමුගත වෙන්නෙම කවුරු හරි කියන දේ අහලා. ඒ කියන කෙනා ඇතැම් වෙලාවට ඔබ පිළිගන්න කෙනෙක්, ඔබ විශ්වාස කරන කෙනෙක්, ඔබට වඩා ඉහළින් එන කෙනෙක්, ඉහළ වැටුපක් ගන්න කෙනෙක්, හැමදාම මාධ්‍ය වොයිස් කට් දෙන කෙනෙක්. දැන් මේ එක එක රාමු වල ඔබ හිර වෙලා ඔබ අර ඔටුව වගේ මේ ඒ සිද්ධිය වගේ ඔබ ෆ්‍රේම් එකකින් අපි කියන්නේ බින්දින්න මේ ෆ්‍රේම් බින්දලා ඔබ හොයාගන්න ඔබව අපි වෙනස පටන් ගන්නවා. ඔළුවේ කුණු පුරවගත්ත මිනිස්සු හරියට ඉස්ස වගේ කියලා කියනවානේ. ඉස්සගෙන සම්පත් ඔළුව කඩලා කඳ හරි ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒත් මිනිස්සයාගේ කොහොමද ඒක කරන්නේ? සුද්ධ නොකරපු දේවල් වලට සුද්ධ කරගන්න දේවල් වල වටිනාකමක් තියෙනවා. ඒ හින්දා තමයි මේ විදිහට සුද්ධ කරන්නේ. අකේ නම කියනවා චුට්ටක්? ජෙනිටා මාලි. ජෙනිටා මාලි. එතකොට අක්කේ මේක ඉස්ස සුද්ධ කරනවා කියලා කියමුද අපි? හරිද ඒක? මොනවද මේ කරන්නේ? ඇයි මේ සුද්ධ කරන්නේ? සුද්ධ නොකර වෙලඳ පොළට යන්න බැයිද මේවා? බැහැනේ හෝටල් වලට දාන්න බෑනේ. මෙහෙම පොත්ත පිටින් දාද්දි ඉස්ස රතු වෙනවානේ. මෙහෙම සුද්ධ කරලා තියෙද්දි තමයි ගන්න කැමති. ඉස්ස රතු වෙනවා කියුවේ? ඉස්ස දැන් මේ ඉස්ස මෙහෙම නිකන් තිබ්බහම පැයක් විතරදී මේක තනි රතු වෙනවා. අයිස් නැතුව තියන්න බෑ. රතු වීම කියන්නේ නරක් වෙනවා. හැමදාම මේ වැඩේ කරනවද? ඔව්. මේ මීගමුට කිට්ටුව වැඩි ඈතක නෙමෙයි මේ සාමාන්‍ය මේ වගේ කර්මාන්ත මෙහි ඕන තරම් තියෙනවා. පොඩිවට කරන කර්මාන්ත. දැන් අක්කලා කී දෙනෙක් මෙතන වැඩද? මෙතන ඉන්නවා 15ක් විතර. හැමදාම වැඩ තියෙනවා. ඔව්. ඉරිදාට නිමාඩු. අනිත් හැමදාම වැඩ. එතකොට දැන් හෝටල් වලට යනකොට දැන් අපි ගෙදරට ගේනවා නම් අනිවාර්යෙන් මේ සුද්ධ කරන්න නේද මෙහෙමනේ ගේන්නේ. ඔව්. හෝටලෙට සුද්ධ කරලා දෙනකොට ටිකක් මිල වැඩි ඇති. ඔව්. ලොකු මුදල කරලා දෙනවා ඇති. ඔව් ගාන නම් අපි දන්නේ නැහැ. ඒක බොස් තමයි දන්නේ. බොස් ඒවා කියන්නෙත් නැහනේ. එන්නේ කියන නැත පඩි වැඩි කරන්න වෙනවා. ඒක අදාළ නැහැ. නෑ බොස් ගෙවනවා අපි වැඩ කරනවට. හරි. එතකොට මේ දැන් ඕගොල්ලන්ට දවසකට ඉස්සෝ සුද්ධ කරන ප්‍රමාණයක් තියෙනවා දැන්. අක්කා මම හිතන්නේ අක්කා ඉක්මනට කරන දවසකට 3000ක් සුද්ධ කරනවා. එහෙම ප්‍රමාණයක් තියෙනවා. එහෙම යා ටාකට් එකක් ඉල්ලන්නේ අපි කරගත්තොත් අපිට ඉතින් හොඳයි. අපි කඩන තරමටනේ ගෙවන්නේ. මේකට කියන්නේ ඉස්සෝ කඩනවද? ඔව් සුද්ධ කරනවා. සුද්ධ කරනවා. හරි. ඇයි මේ දෙකකට දාන්නේ? මේ 31යි 40. කියන්නේ පොඩි සයිස් එක. ඒ කියන්නේ අර
රිද්දිය වල වගේ ගණනොත් 31යි 40 කියලා තියෙනවනේ. තියෙනවානේ 31යි 40 41යි 50 26යි 30 16යි 20. කවුද උන්ට ඉලක්කම් දීලා මේව කරේ? 21යි 40 මොකද මේක 31යි? මේ 31යි 40. 31යි 40. මේකේ තියෙනවා 26යි 30 මේ. 31යි 40. මේ 26යි 30. මේ 26යි 30. අහහ. ඒ කියන්නේ මෙයා ලොකුයි අරට වැඩි. ඔව්. තව? යූ කෑල්ලක් තියෙනවා. මේ යූ කෑල්ල කියන්නේ ලොකුම එක්කෙනා. මෙයාට කියන්නේ යූ කෑල්ලද? ඔව්. යත් මරු කෑල්ලක් තමයි. මේගොල්ල දැන් අක්කලද මෙන්නම් හදාගත්තේ? නෑ ඉතින් ඒ ඉස්සෝ රසායන මෙන්න. ඉස්සෝ විද්‍යාවෙන් මෙන්න දෙයක්. ඔව්. දැන් මේ විදිහට ගොඩ ගහගත්තන් පස්සේ ඉස්සගේ ප්‍රමාණය බලලා ඕගොල්ලෝ යූ කෑල්ලද 21යි 40ද අරකද මේකද කියලා වෙනම බෙදලා දාගන්නවා. නැත්තම් මේ බිස්නස් කරන එක්කෙනාට පාඩුයිනේ. පාඩුයි. දැන් මේක පොඩි මිලට දෙන්න බෑනේ මේක දෙන්න ඕන ලොකු මිලට. අනිවාර්යයෙන්. මේක යන්නේ අඩු මිලට. ඔව්. ඒ වගේ. හා. අකි කොහෙන්ද මේගොල්ලෝ එන්නේ? ඉස්සෝ එන්නේ? මේ ඇති කරන පාම් වලින් තමයි බොස් ගේන්නේ. පාම් කොහෙද තියෙන කියලා දන්නේ නැද්ද? පාම් ඉතින් හලාවත ඔය එක එක පැත්තෙන් කල්පිටියේ වලින් ගේනවා. මේ මීගම අවුට මුහුදෙන් අල්ලලා නෙමෙයි නේ? නෑ. එහෙම කියන්නේ ටේලෝන්. ටේලෝන්. ඔය මේ PUD. ඇයි ටේලෝන් කියන්නේ? ටේලෝන් කියන්නේ මෙහෙම ගන්න හින්දා. මේ වලිගේ තියලා ගන්න හින්දා. දැන් ඕගලන්ට ඕන නම් මේ වලිගය කරලා දාන්නත් පුළුවන්. බෑ මේ ඕඩර් වලට දෙන්න ඉල්ලන විදිහට තමයි. බලා මේ එහෙනම් ඉතින් ඒ කියන්නේ මේ අපිට ඕනේ ඕන විදිහට වලිග කඩන්නයි වලිග තියන්නයි බෑ. ඒ කියන්නේ බෑ මේ ඕඩර් එක. නැත්නම් ඉතින් ඕඩරේ නැතුව ඉන්න වෙන්නේ. මේ ලොකු මහත්තයා හොඳට ගෙවනවද? එයා ගෙවන අපි වැඩ කරනවාට හරියන් දෙයක් සෑහෙන්න අපිට ගෙවන එහෙම. හරි හිනාවුනේ. ඉතින් හිනාවුනේ. බැලුවොත් ඉතින් අපි කන්නේම රතු පාට ඉස්සෝනේ. ඒක තමයි ප්‍රශ්නේ. රතු වෙච්ච ඉස්සෝ. ඒ කියන්නේ නරක වෙලාලු. මේ ඔබ දන්නවද සමහර අය ලනු දෙනවා, සමහර අය ලනු කනවා. හැබැයි සමහර අය ලනු දෙන්නෙත් නැහැ, කන්නෙත් නැහැ. ඒගොල්ලෝ ලනු දෙන සහ ලනු කන අය දිහා බලන් ඉන්නේ හරියට මැජික් බලනවා වගේ. ඩයිනමෝගේ මැජික් නම් ඩයිනමෝ කියලා එහෙම පොඩි ට්‍රෙන්ඩ් එකක් හදපු අයෙක්. වෙනස අපි ඔව් කියන්නේ සමාජ මාධ්‍යයෙන් නම් දැකලා ඇති. හැබැයි වෙනසදී අපි ලොකු ඉඩක් ඩයිනමෝට දීලා තියෙනවා. ඒ කාලේ ඩයිනමෝ ගැන ගොඩාක් කතා කරා. ඒ කාලේ. බුද්ධික කොහොමද ඉතින්? ඉන්න හොඳයි. අදනේ දැක්කේ මේ අපි නේද? ඒ කියන්නේ හඬ අහලා තියෙනවා. හඬ අහලා තියෙනවා. හඬ අපේ නාලිකාවෙන් අහලා තියෙනවා. අපි වෙන වෙන නාලිකා වලින් අහලා තියෙනවා. හැබැයි ඔබේ රුව සෑහෙන කාලයකට පස්සේ අද දැක්කේ. දැන් නම් ටිකක් කෙට්ටුයි. ඔව්. අපරාධ කියන්න බෑ. පෞගේ කාලේ හොඳට ගෙදරට වෙලා ඒ ගෙදරට වෙලා හිටීම කෙට්ටු වීමට හේතුවද? අපි දන්නේ ඒක අනිත් පැත්තනේ. මේ ඇත්තටම ඔබ කවුද කියන එක ඔබ කියන්න. අන්න ඒක. මම සංගීත ශිල්පියෙක්. ඒ වගේම හඬ කැවීම් ශිල්පියෙක්. ඒ වගේම සවුන්ඩ් ඉංජිනේර කෙනෙක් විදිහට කැමරා ශිල්පියෙක් විදිහට. ඔයගේ ගොඩක් වැඩ අර තියෙනවා. හඬ කැවීම් ශිල්පියෙක් විදියට ඔබ වඩාත්ම මේ කියන්නේ ඔබ හිතන විදියට හොඳටම අඳුනගත්තේ කොතනදීද? මොකක්ද ඒ මාව චරිතය? අඳුරගත්තේ ඉතින් මම ටයි අංකල්ගේ ඉඳන්ම හිටපු කෙනෙක්. එතකොට ටයි අංකල්ගේ අවසාන භාගයේ තමයි මම හඬ කැවීමට එකතු වෙන්නේ පාසල් යන අවදියේ. ඉතින් මාව මිනිස්සු ගොඩාක්ම අඳුරගත්තේ සුජාත දේනි කියන නාට්‍යයේ රජතුමාගේ චරිතය. ඉතින් එතනින් එහාට මං හිතන්නේ හේකස් ගානට හඬ කැවීම් කරලා තියෙනවා ස්වාධීන රූපවාහිනිය සහ අනික අපේ සහෝදර නාලිකාවල. අපේ මේ චිල්වෝ නාට්‍යයේ තේමා ගීතය අපි අහන්න ඕනේ. අපේ මේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා පද රචනය කරපු ගීතය. ඊට කලින් අර දැන් අපිට ඕනේ රජාව ගේම් පොඩ්ඩක්. මටත් හිතුනේ ඒක තමයි. ඒක තමයි. ඒ රජාව පොඩ්ඩක් ගේම්. පොඩි එකක්. චංගුමි ඔබ සාධන කැස්පෑසුප් ඉතාම රසවත්. ඔබ රාජ්‍යයට කරන මෙහෙය මා ඉතා අගය කොට සලකනවා. කෙදිනක හෝ ඔබගේ පැතුම් ඉටුවන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ගීතය හමු. හරි. අන්ධකාරේ වෙස්වලාගත් මුරබටයා ඇස් ලබාගත් අන්ධකාරේ වෙස්වලාගත් මුරබටයා දුෂ්ටකම් මැඩ අසු පිටින් දුෂ්ටකම් මැඩ අසු පිටින් යුක්තිය සොයනා මුරබටයා යුක්තිය සොයනා මුරබටයා
පෙරහඬ ඇසුනොත් අසිපත එසවේ කිම ඔබ නොසිටී ඉවසා රාජකීය ප්‍රේමයයි රාජකීය උරුමයයි අරසිය යුත්තේ යුක්තිය උදෙසා ඇස් ලබාගත් අන්ධකාරේ වෙස් වලාගත් මුරබටයා ඇස් ලබාගත් අන්ධකාරේ වෙස් වලාගත් මුරබටයා දුෂ්ටකම් මැඩ අසු පිටින් දුෂ්ටකම් මැඩ අසු පිටින් යුක්තිය සොයනා මුරබටයා යුක්තිය සොයනා මුරබටයා හරි. එතකොට මේ අපිට මේ අපේ නාලිකාවෙත් සහ අනිත් නාලිකාවලත් ගිහපු නාට්‍ය කීපයක තේමා ගීත සහ අර මෙතුමාගේ විශේෂත්වය තමයි හඬ කැවීමේ ශිල්පය. අපි ඒ ගැන ඉස්සරහට හැමින් කතා කරගෙන යන් මොනවද කරේ කොහොමද මේව කරේ අතර මේ ශිල්පය කොහොමද පිහිටියේ සහ කොහොමද ශේෂයට ආවේ මේව කතා කරමු. අර මේ මිනිස්සුන්ට කියනව නේද බැලුවම කියන්න පුළුවන් තරම කියලා. මොඩවල්ලා කියන්නම් ඔයාගේ විදිය. එහෙමනේ කියන්නේ. මත් වරවන්න කියන්නද? නෑ නෑ. ප්‍රසිද්ධිය කියනවා මට ඒක හිමීට කන්ට කළා කියන්නේ. හැමෝටම තියෙනවා එහෙම එක්තරා ක්‍රමයක්. ඒකට සමහරලාවට සමහරු කියනවා අංග ලක්ෂණ විද්‍යාව කියලා. සමහරු හස්තරේඛා ශාස්ත්‍රය කියලා කියනවා. ඔය කොහොම කිව්වත් කියන්නේ එකයි. කියන්නේ එකයි. ඒක අතබල්ලා කිව්වත් මූණබල්ලා කිව්වත් කියන්නේ මනුස්සයාගේ සැබෑ ස්වරූපය. මම පළවෙනියෙන් අහන්නේ මෙන්න මේක. ડોක්ටර් දැන් ලංකාවේ ඔබතුමා බටහිර වෛද්‍යවරයෙක්නේ. සාමාන්‍යයෙන් දේශීය බෙහෙතක්වත් බටහිර වෛද්‍යවරයෙක් අනුමත කරන්නේ නැහැ. එහෙව් රටේ එහෙව් බටහිර කරණය තුල ඔබතුමා ඇයි මේ පෙරදිග ඥානයක් පස්සේ යන්නේ? ඇත්ත වශයෙන්ම මම දකිනවා මනුෂ්‍ය ප්‍රජාවට මිස්මුණු තැනක් තියෙනවා කියලා. දැන් අපි ගත්තොත් එහෙම ආයුර්වේදය නැතිනම් අභිධර්මය. ඒ සෑම දෙයක්ම 100 සිට තමයි ක්‍රමයෙන් අඩුවෙමින් තමයි පහළට එන්නේ. ජ්‍යොතිෂයත් එහෙමයි. යම්කිසි වඩා දියුණු මතවාදයන් තිබුණු දියුණු බුද්ධිමත් තරයක හිටපු ජීවීන් හිටපු යුගයකදී සොයාගත් දේවල් වඩාත් අඩුවන තලයකින් අපි පහළට අරගෙන එනවා. මෙතෙන්දී අපි ඉතා නිවැරදිව දකින්න ඕනේ මේවා සොයා යුතු ඉතා වැදගත් සිද්ධාන්ත මේවායේ තියෙනවා කියලා ගැඹෙලා. ඒ කියන්නේ මේ බටහිර විද්‍යාව කියන එක මේවා යටපත් කරගෙන දැන් තියෙන්නේ. මම ඇත්ත වශයෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වලදී මම ජුඩිෂල් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් වෙලා හිටියා වතුපිටියල හොස්පිටල් එකේදී. එතෙන්දී මට කදිම අවස්ථාවක් හම්බුණා පුද්ගලයින්ගේ මරණ සහ ඒගොල්ලන්ගේ අත්සටහන් වල ෆොටෝග්‍රැෆිස් එකතු කරන්න. එතෙන්දී මම පැහැදිලිවම දැකපු දෙයක් තමයි මේ අයගේ අත්සටහන් වල නිශ්චිත වූ සාධක තියෙනවා අකල් මරණයක් සඳහා කියන එක. ඒක ප්‍රැක්ටිකලි දැක්කා. ප්‍රැක්ටිකලි ඒක දැකලා ඒ තුල දිගටම ගවේෂණ කටයුතු කිරීමේදී පැහැදිලි වුණා. ඊට පැහැදිලිවම ඩොක්ටර්ස්ලා නැත්තම් අපි හිතමු ඉවරලා බටහිර වෛද්‍ය විද්‍යාවේ දරුවෝ ඒ හා සම්බන්ධව සොයාගෙන යන පාත්වයේ එකට අමතරව අපි සොයා නුගත්තු අංශයක් සම්පූර්ණයෙන්ම තියෙනවා කියලා. ඒතර ඒ ඔස්සේ කරපු ගවේෂණයේ ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. ලෙඩක් වුණාම ඒ ලෙඩේට වෛද්‍යවරයා දෙන බෙහෙත සමාන වෙන්න පුළුවන්. හැබැයි ડોක්ටර් සිරිවර්ධන ඒ මිනිස්සුන්ට හැදෙන ලෙඩේට ඒ මිනිස්සුන්ගේ ස්වභාවය අනුව වෛද්‍යවරයා තීරණය කරන්නේ මෙයාට දෙන්න ඕනේ මේ මාත්‍රාව මේ විදිහට කියලා. හැබැයි ඔබතුමා ඔය කියන කාරණේ ඔබතුමා පරීක්ෂා කරා නම් ඇතැම් වෙලාවට කරන ප්‍රතිකාරය පවා මිනිස්සුන්ට අනුව කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඉතා පැහැදිලිව. ඒ නිසා තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස් කියන්නේ a physician who doesn't know astrology is a fool කියලා. වෛද්‍යවරයෙක් ඇස්ට්‍රොලොජි දන්නේ නැත්නම් ඔහු මෝඩයෙක් කියලා තමයි හිපොක්‍රටිස් කියන්නේ. ඉතා පැහැදිලිවම හිපොක්‍රටිස් දැනගෙන හිටියා ප්‍රතිකර්මයේ සහ ප්‍රතිකර්මයේ ශරීරයේ බාර ගැනීම අතරේ තියෙනවා යම් කිසි දෙයක්. ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට ඒකේ අතුරුඵල සකස් නොවුනොත් එකම ඔපරේෂන් එකේ සමහරු මිය යනවා සමහරු මිය යන්නේ නැහැ. ඔබතුමා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා. ඔබතුමා හස්තරේඛා ඉගෙන ගන්න කොයි විශ්වවිද්‍යාලයට ගිහිල්ලාද? අත්දැකීම් සහ ගවේෂණය ඔස්සේ. හරි. ඇති.
ඔබතුමා මොනවද අත්දැකීම් සඳහා හස්තරේඛා ඉගෙන ගන්න පාවිච්චි කරේ? හස්රේකා ඉගෙන ගන්න පාවිච්චි කළ යුතුයි පැහැදිලිවම අනිත් අයගේ අත්සටහන් අනිත් අයගේ ජීවන ප්‍රවෘත්තිය පිළිබඳ දැනීම ඒගොල්ලන්ගේ ජීවන ප්‍රවෘත්තියේ ඇතිවන අත්දැකීම් ඒවා අත්වල ගබඩා වී තියෙන ආකාරය පිළිබඳ සොයා යාම ඊගාවට මියගිය උන් පිළිබඳව අපි හිතමු එල්ලා මැරෙන අය ගේමු හැටියට ඉන්නකොට මට අනිවාර්යෙන් අවස්ථාව හම්බ වෙනවා උන්ගේ අත්සටහන් පරීක්ෂා කරන්න. අපි හිතමු එල්ලී මියගිය අයගේ 5 දිනෙකුගේ අත්වල තියෙනවා කියලා නිශ්චිත ලකුණක්. සම්පත් නිශ්චිත ලකුණක් තියෙනවා නම් අපි 6 වෙනි පුද්ගලයෙකුගේ ඒ ලකුණ දකිනවා නම් මැරෙන්න ඉඩකඩක් තියෙනවා මෙයා කියන සැකය අපි ගත යුතුයි. මේක එහෙම් පිටින්ම බුද්ධිමය ගවේෂණයක් මිසක කිසිම ආකාරයක මෙතන গুপ্ত ශාස්ත්‍රමය ස්වභාවයක් නැහැ. ළඟම මිනිස්සයා මරණකම් බලන් ඉන්න තරම් මගේ පපුව එහෙම කුහක නැහැ සම්පත්. හැබැයි ඔයා මැරෙන දවස කවද්ද කියලා දැනගන්න රටම බලාගෙන ඉන්නවා. මේක හරි සීරියස් විදිහට කිව්වට මට මේ hina වෙලා කියන්න පුළුවන් නම් හරිද? හැබැයි මේකයි ඇත්තටම මට මැරෙන දවස කිව්වද? ඇත්තටම මැරෙන දවස කිව්වා. අසංක මැරෙන දවස කිව්වා මට. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? ඒක තමයි දැන් අද මුළු රටම කියන්නේ වෙනස බලාගෙන ඉන්නේ සම්පත් මැරෙන දවස දැනගන්න. මම කී දෙනෙක් නම් ඇහුවද? මොකද සහතික ලියන්නද මම සහතික ලියන්නද? ඒක මම දන්නේ නැහැ. ඉතින් ඔයාලට තියෙන සමහර ආදරයට වෙන්න ඇති වැඩසටහන බලන මිනිස්සුන්ට මේ ඔයාගේ මොනවා ගන්නද? අන්තිම කැමැත්ත ලියා ගන්නද? මැරෙන දවස කියන්න පුළුවන් අත බලලා දක්ෂ හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ ප්‍රගුණ කරපු කෙනෙකුට ඒ මහත්ය වගේ කෙනෙකුට ඔබට මතකයි අපි මීට අවුරුදු කිහිපයකට කලින් කාංචනා කියලා මෙතනියක් පෙන්නුවා. ඇයටත් මේ කාරණේ එහෙම්මම කියන්න පුළුවන්. කෙසේ වෙතත් මරණය කියන එක අපි හැමෝටම පොදුයි. දවස කවද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි කියන්නේ මැරෙන්න කලින් ඔබ මරා ගන්න. මැරෙන්න කලින් ඔබ මරා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබේ බුදුකම දෙන්න එපා බෝධියට. ඔබේ චෛතසිකය දෙන්න එපා. චෛත්‍යයට චෛතසිකය දුන්නොත් ඔබට මැරෙන්න කලින් මරා ගන්න බැරි වෙනවා. අපි දෙන්න යාළු වෙලා ඉඳලා ඊට පස්සේ බඳින්න තීරණය කරාම අපි දෙන්නම හිතලා කතා වුණා මේ වෙඩින් එකක් අරගෙන නිස්කාරණේ නාස්ති කරන මුදල් වෙනුවට උතුම් වූ පින්කමක් කරන්න. ඒකෙන් අපි දෙන්නම කතා වෙලා හිතුවා චෛත්‍යයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ මේ ලෝකයට මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වෙඩින් එකක් අරගෙන නිස්කාරණේ නාස්ති කරන මුදල් වෙනුවට උතුම් පින්කමක් කළා උතුම් වූ අපි අදහන බුදුදහම වෙනුවෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට යන්න පාර සදා ගන්න තමයි අපි දෙන්නත් එක්කම කතා වෙලා චෛත්‍යයක් නිර්මාණය කරන්න. අපි දෙන්නගෙන් කවුරුවක්වත් අකමැතියක් නැහැ. දෙමාපියොත් එහෙමයි. මෙයාගේ පැත්තනොත් මගේ පැත්තනොත් අපේ සහෝදර සහෝදරියනොත් යාළුවොනොත් හුඟක් සතුටු වුණා අපි මේ දේ කිව්වට පස්සේ. ඒ කියන්නේ මේක ගොඩාක් වටින දෙයක්. මෙයාගේ අදහසක් තිබුණා චෛත්‍යයක් හදන්න ඕනේ කියලා. මං කොහෙද ඉතින් අපි දෙන්නම එකතු වෙලා චෛත්‍යයක්ම හදමු කියලා. ඊට පස්සේ ඒ දෙයට කියන්නේ මුලින්ම ගෙවල් වලට කිව්වේ නෑ. ඊට පස්සේ හිමින් සැරේ කිව්වන් පස්සේ යාළුවත් කැමති වුණා. ඊට පස්සේ මෙයාගේ ගොඩාක් යාළුවෝ ඉන්න ගොඩාක් හොඳ අය. යාළුවගේ උදව්වෙන් දුව පන්සලේ චෛත්‍ය හදන්න අපි බාරගත්තා. මම එකතු කරපු සල්ලි මේ මහත්තයා එකතු කරපු සල්ලි දෙකම යොදලත් සමහර අය ගොඩක් අය උදව් කරලා තිබුණා. ඒවත් ඔක්කොමත් එක තමයි කළේ. පටන් ගත්තේ 2019 දැන් ඉතින් 2022 වෙලා තියෙන්නේ. මේ ජනවාරි 25 තමයි අපේ 3 වෙනි ඇනිවර්සරි එක එන්නේ. මේ මාසෙම විවෘත කරන්න පුළුවන් වුණා. බුදුහාමුදුරු කියලා තියෙන්නේ දෙමාපියන්ට දෙන්න ඕන හොඳම දේ දෙමාපියන්ට ශ්‍රද්ධාව පිහිටවන්න තෙරුවන් සරණ යන්න කියන එකයි. අම්මලා තාත්තලාට මීට වඩා දෙයක් ඉතින් අපිට දෙන්න නෑ ඉතින්. ප්‍රදීප් පුෂ්පකුමාර සිල්වා මහතා සහ ශානිකා රංගනී සිල්වා මහත්මිය කියන මේ යුවල ඒ දෙදෙනා මෙම චෛත්‍ය ඉදිකිරීමට යොදාගත්තේ එම දෙපළගේ විවාහ මංගලෝත්සවයේ සඳහා වියදම් කරන්න තියෙන මුදල්
මම හිතනවා ඒක රටේ හැම තරුණ තරුණියක්ටම ලබා දෙන වැදගත් පණිවිඩයක් කියලා. ඒ තුළින් බහුතරයක් තරුණ තරුණයන්ගේ අවධානය යොමු වෙලා තමන්ගේ ජීවිතයේදී හැමදාම හිතර සන්තෝෂ භාවයට පත්වෙන්න පුළුවන් කටයුත්තක් සඳහා තමන් තරුණ අවදීයේදීම යොමුවීම මම හිතනවා මේ දෙදෙනා කළ ඉතාමත්ම හොඳ මඟ පෙන්වීමක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රදීප් මහත්මයාට ශානිකා මහත්මියට අපේ විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍ය අංග සම්පූර්ණ කරමින් අද මෙම චෛත්‍ය ඉදි කරලා ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් මේ විහාරස්ථානයේ මේ ප්‍රදේශයේ මේ රටේ බෞද්ධයන්ට වැඳුම් පිදුම් කරන්න ඉඩ ප්‍රස්තාව සැලසුවට අසංක චෛතසිකය පෞද්ගලික චෛත්‍යයකට හිර නොකොට ලෝක බෞද්ධයා වෙනුවෙන් වැඳ පුදා ගන්නට අවශ්‍ය පරිසරය හදන්නට ඒගොල්ලන්ගේ චෛතසිකය මුල් වුණා. ඇත්තටම අසංක අර වෙඩින් එක කරන්න ලෝකෙන් ණයට අරගෙන ඒ ණය දරු 4-5 දෙනා හදනකම් ණය ගෙවන සමාජයක මේ පිරිස ඇතැම් වෙලාවට ආදර්ශයක් කියලා කියන්නත් පුළුවන් අපිට. හැබැයි අපි කියන්නේ නැහැ ඔබේ වෙඩින් එක ශාලාවක ගන්න තරුපන්ති හෝටලෙක ගන්න එපා කියලා කියනව නෙවෙයි මේ. ඉතින් මේක වෙනම කතාවක්. එහෙමයක් තියෙනවා. හරි බුද්ධිකයි මේ දැන් හඩ කැවීම් ශිල්පය කියලා කිව්වම මේ වෙන ආර්ට් එකක් නේ. මේක කියන්නේ බලාගෙන ඉඳලා සමහර විට අපිට හිතෙනවා අනුකරණය කළා එහෙම පටන් ගන්න එකක් කියලා හිතනවා. කොහොමද මේක කියන්නේ හඩ කැවීම් ශිල්පයට එන්නේ? එහෙම කාව හරි අනුකරණය කළා මොඩල් එකක් විදියට ෆලෝ කරලා එහෙම ආපු ගමනක්ද? ඔව් මම අපේ ඉතින් ලංකාවේ රූපවාහිනිය හැදෙන කාලේ තාක්ෂණය හැදෙන කාලේ ඉපදිච්ච මිනිස්සුනේ අපි. එතකොට අපිට හම්බෙන්නේ ලංකාවේ මූලිකම කාටුන් ටික. එතකොට පිස්සු පූසා ඒ වගේ ඒවා. එතකොට හරි දුර්ලභයිනේ කාටුන්. එතකොට ඒ තියෙන එක දෙක හරි අපි එකක් නෑර බලනවනේ. රිවයින්ඩ් කරන්නත් බෑ. 5 වෙනකම් ඉඳලා බලනවා. හැබැයි ඒ කියන වචනයක් ගන්න අපිට මතකයි. මගේ වැඩේම ඕක හැමතිස්සෙම කියනවා එක එක පිස්සු පූසාගේ සද්ද ඕවා මේවා කියනවා. ඉතින් මං ඕක අම්මට බලාගෙන ඉන්න බැරිම තැන අම්මා එක්කගෙන ගියා. මම පොඩි කාලේ ඉඳන් ගුවන්විදුලි සංස්ථාවට අම්මා එක්කගෙන ගියා. ඉතින් අම්මා ගුවන්විදුලි ගායිකාවක්. ඉතින් අම්මා මාව පොඩි කාලේ එක්කගෙන ගිහිල්ලා ඊට පස්සේ ටයි අංකල් ගාවට එක්කගෙන ගියා. අතුලස මතක් කරන්න ඕනේ ආදරෙන්. ඒ වගේ විශේෂයෙන්ම ප්‍රාන් වාකිෂ්ඨ මහත්මයා නැත්නම් මම මෙච්චර ගීත ප්‍රමාණයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ කියන්නේ මම එක්තරා කාලයක මගේ මියුසික් පැත්ත පෙන්න ගන්න ඕනේ නිසාම ප්‍රාණ්ණය එක්ක එකතු වෙනවා. එතකොට ප්‍රාණ්ණය මාව හොඳට අවබෝධ කරගෙන ප්‍රාණ්ණය මගෙන් උඩරිම වැඩ ටිකක් ගන්නවා. මම හිතන්නේ මම ITN එකට කරලා තියෙනවා තීම් සොන්ග්ස් ඩ්‍රාමා වල 10කට 12කට වැඩි මම හිතන්නේ 15ක් විතර කරලා තියෙනවා. ඒ ඔක්කොටම ප්‍රාණ්ණය තමයි හේතුව. ප්‍රාන් වාකිෂ්ඨ යනු අපේ සම්පතක්නේ. ස්වාධීන රූපවාහිනී සේවී සම්පතක්. ඇත්තම ප්‍රාණ්ණය අසංක මේ ලංකාවේ මේ ඩබින් නැත්නම් මේ හඬ කැවීමේ ශාස්ත්‍රයේ විශාල දරු පිරිසක් නිර්මාණය කරපු බොහෝ ගෝල බාලයින් විශාල පිරිසක් නිසි මඟ යවන්නට කටයුතු කරපු ඉතා හොඳ ගුරුවරයෙක්. අපි ඒකත් වෙලා මතක් කරනවා. මොකද අපි ඒක මතක් කරන්නේ බොහොම ආඩම්බරයෙන්. ප්‍රාණ්ණය අපේ එකෙක්. අපේ පවුලෙක්. හරි. මේ අර මේ ෆුල් හවුස් එකේ සින්දුව. අපි ප්‍රියල් අයලියපු. ඔව් ප්‍රියල් වීරසිංහ මේකේ ගීපද. මේ මොකද මේ ෆුල් හවුස් කියන්නේ සම්පත අර එක කාලෙක අර පිට රටින් ගෙන්නලා පෙන්නන ඉන්දියානු ටෙලි නාට්‍ය වෙනස් වෙලා සමහර වෙනම ට්‍රෙන්ඩ් එකක් හදපු ඒ කියන්නේ දැන් ඩ්‍රාමා එකක්. සමාජයේ ඇඬු කඳුලින් හැමතිස්සෙම පුරවපු නාට්‍ය කොටසක් තිබ්බනේ. සමාජය ඉන්න තැනින් ඉහළට ගන්න ඉන්න තැනුත් පල්ලෙහාට දාන්න. හැබැයි මේ පසු කාලීනව පෙන්නපු නාට්‍ය සමාජයට කිසියම් පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩය හරහා මේ සමාජයේ ඉන්න තැනින් ඉහළට ගියා. අපි විශ්වාස කරන එහෙම නාට්‍යයක් වෙන්න ඕනේ. මේ එහෙම නාට්‍යයක් තමයි ෆුල් හවුස් කියන්නේ. ඔව් ගොඩාක් පිරිස වැළඳගත්ත ඉතාම හැදෙන් වැළඳගත්ත හුඟක් අය බලපු. ඒ කියන්නේ ලොකු වයස් පරිමාවක් බලපු. බාලමහලු වැඩිහිටි ගොඩාක් අය බලපු. ඒ වගේම මේ මගේ ගීතයටත් ඉතාම ඉල්ලීමක් තිබුණා. අපේ ප්‍රියල් අය ලියපු මගේ නංගි ගායනා කරපු නිරෝෂ පරණවාන මතක් කරනවා ලස්සන හඬක් එයා ගායනා කරපු ගීතය. ඉතින් අදටත් ITN ශ්‍රී ලංකා පේජ් එකේ ෆුල් හවුස් ආයේ දාන්නකො කියන ඉල්ලීම තියෙනවා කමෙන්ට් වල. හවහත් දැක්කා. නේ? ඔව්. එනේ තරම් ඉල්ලුමක් තියෙනවා අපි ගීතේට අවස්ථාව.
පරිස්සමට ඔබ තියාගන්න ඇතනම් කඳුළු දකින නෙතු සිහින පුරන්නති ඔබ දකින ආසනින් ඉඩාරයක වුවන් මල් පෝදින් නැති ඔය සිනහාසරින් අපි අපේ වෙමින් අපි අපේ වෙමින් පැහිතියාට වක් පරිස්සමට ඔබ තියාගන්න ඇත්නම් ඇසිතිහාටු යට මුදු හීනයක් පමට බියවන්න ඔබ තියාගන්න තිබුණා මං ළඟින් මට හිනාවෙන්න තිබුණා මට හිනාවෙන්න තිබුණා මට හිනාවෙන්න තිබුණා අපි අපේ නමින් අපි කැමති සුන්දර මතක යලි සිහිපත් කරන්න. සම්පත් අපි අකමැති අපිට රිද්දවපු තැන් අමතක කළාම දාන්න. මේත් අකමැති මතකයක්. හැබැයි කලාත්මක මතකයක්. මේ කතාව කොහොමද ඔබට හිතකින් කියන්නේ? නොකියත් බෑ. මතකද අවුරුද්ද 2004 මාසේ දෙසැම්බර් 26 වෙනිදා උදෑසන 9 කිට්ටු වෙන කනිසමට මේ ලෝකේ ලක්ෂ ගාණක් මිනිස්සු හැඬු කඳුලින් මිය යනවා. ඒ සුනාමි අනතුර. මේ දැවැන්ත අනතුරින් මේ ලෝකෙටම මහා දරුණු අනතුරක් සිද්ධ වෙනවා. දෙමාපියන්ට දරුවෝ, දරුවන්ට දෙමාපියෝ, නෝනට මහත්තයා, මහත්තයාට නෝනා, නෑදෑයෝ, අසල්වැසියෝ සියලු දෙනා මේ ව්‍යසනයෙන් විනාශ මුඛයටපත් වෙනවා. ඒ දරුණු ඛේදවාචකය මේ පසු කාලීනව සිනමා කෘතියකට නැගෙනවා සෝමරත්න දිසානායක මහත්තයාගේ සුනාමි ෆිල්ම් එක. Okay, we are taking 1, 2, 3. ඔබ සුනාමි ෆිල්ම් එක බැලුවනම් ඔබට මතකද තිරිකුණාමලේ අර රංගන ශිල්පියා සහ රංගන ශිල්පිනේ මේ යුවල යන Volkswagen කාර් එක. ඒ කාර් එක තිරිකුණාමලේදී සුනාමියට අහු වෙනවා. ඔබ දැන් සුනාමි බැලුවනම් කල්පනා කරලා බලන්න පරිකල්පනය කරගන්න ඒ සිද්ධිය බොහොම ඉක්මනට. සුනාමියට අහු වෙච්ච මේ රතු පාට කාර් එක හිතා ගන්න බැරි වෙන විදිහට විනාශ වෙලා යනවා. විනාශ වූාට පසුව ඔබ දකින්න කාර් එක තමයි මේ.
දැක්ක නේද? මේ කාර් එක තියෙන්නේ මීගමුවේ. මීගමුවේ හරි සුන්දර පරිසරයක තමයි මේ කාර් එක තියෙන්නේ. මේ එතුමා නිර්මාණය කරපු මේ නිර්මාණය ලංකාවේ ලක්ෂ ගාණක් පාසල් දරුවන් සහ වැඩිහිටියන් නැරඹුවා. මේ කාර් එක තමයි සුනාමි චිත්‍රපටිය ප්‍රතිනිර්මාණය කිරීමේදී පාවිච්චි කරපු කාර් එක. ප්‍රධානම නළුනිලි දෙපළ විමල් රත්නායක හිමාලි සාරංග සහ දැරිය ගමන් කරපු කාර් එක. ඉතින් මේ පාවිච්චි කරපු කාර් එක මම සුවනීය එකක් වගේ මේක ඉල්ලගත්තා. මොකද මේක ඇත්තරම ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ දැවැන්තම ප්‍රොඩක්ෂන් එක හින්දා ඉතින් මට හිතුණා මේක මේ ආයතනයේ ඇදටම මේක එන අයට දකින්න පුළුවන් විදියට මේක ලස්සනට ඩිස්ප්ලේ කරලා තියන්න. මේ කාර් එක ඇත්තටම ගොඩාක් අය මේක ඉතාමත් ආදරයෙන් රූගත කිරීම වලට, මියුසික් වීඩියෝස් වලට, ඒ වගේම වෙඩින් වලට, ඒ වගේ දේවල්ට ගන්නෙ. මොකද මේකේ ඒ තරමට පුදුමාකාර ආකර්ෂණයක් තියෙනවා. අසංක ඔය කාර් එක දැන් එහෙම මෙහෙන් රවුම් වෙලා තියෙන්නේ. ඇයි දන්නවද? ඒ ඔතෙන්ට එන මනාලියෝ, ඔතෙන්ට එන රංගන ශිල්පීන් ඒගොල්ලෝ ඒක උඩ නැගලා රූගත කිරීම කරනවා, ෆොටෝ ගහනවා. ඉතින් ඔක චුට්ටක් රවුම් වෙලා දැන් තියෙන්නේ. ෆොටෝ ලොකේෂන් එකක් නේ, විෂුවල් ලොකේෂන් එකක් බවට පත් වෙලා. සුපිරි තැනක්. හරි. ඔබ කෙනෙක්ට අත දෙන්නේ හිත ගන්න බලාගෙන. ඔව්. හිත ගන්නවා තියා ඔබේ හිත සමහර විට ඔබ අත දෙනා හිත සනසන්නේවත් නැහැ. මැරිච්ච මිනිස්සුන්ගේ අත් බලන්න හරි පහසුයි ඔබතුමාට. ආය අමුතුවෙන් හොයාගෙන ගිහලා බලන්න ඕනේ නැහැ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපි ඩෙඩ් බොඩි එකක් කපනකොට කොයි වෙලාවකවත් අත දිහා බලනවට වැඩිය අපි බලයේ යුත්තේ ඇඟිලි සහ නියපොතු. නමුත් මම ඊට අමතරව අල්ලේ රේඛා ගමන් කිරීම පිළිබඳවත් බලනවා. මැරිච්ච මිනිස්සුන්ගේ අත්වලට අමතරව ඔබතුමා ප්‍රැක්ටිකලි මේක සාක්ෂාත් කරගන්න වෙන මොනවද කරේ? අපිට මේ හිටියා ඉතාමත්ම හොඳ ගුරුවරයෙක් මේ රේඛා ශාස්ත්‍රය පිළිබඳ. ඒ තමයි කයිරෝ මැතිතුමා. කයිරෝ මැතිතුමා විසින් ලියපු පොත්පත් රාශියක් තියෙනවා. මේ පොත මේ කයිරෝගේ ට්‍රාන්ස්ලේෂන් එකක්. අපි මේ ටික ඇහුවේ ඔබතුමාගෙන්. ඔබතුමා අපි රටට හඳුන්වා දෙනවා. රටට හඳුන්වා දෙනකොට ඔබ අපිව බලන ඔබට යම්කිසි විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය හරහා ඔබ කිසියම් මිම්මක් තීරණයක් ගන්න ඕනේ. ඒ නිසා ඔබට මෙතුමා කොහොමද මේ හොයාගත්තේ කියන ඒ දිගපළල ඔබට අවශ්‍ය වෙනවා. මේ හා සම්බන්ධයෙන් තව ලෝකයේ තියෙන වෙනත් විෂයන් ශාස්ත්‍ර ඒව බැලුවේ නැද්ද? ඊටාම වැදගත් විෂයක් තමයි අංක විද්‍යාව කියන්නේ. අංක විද්‍යාවේ තියෙන බල සම්පන්නකම අපිට වැඩි හොඳට පාවිච්චි කරන කට්ටියක් තමයි ඇමරිකාවේ NASA ආයතනය. චන්ද්‍ර ගමනේ ගන්නකෝ සම්පත්. චන්ද්‍ර ගමනේ ගත්තාම චන්ද්‍ර ගමනයට යෑම සඳහා ඒගොල්ලෝ තෝරාගත්තු සියලුම දේවල් සඳු හා සම්බන්ධ දේවල්, සඳු හා සම්බන්ධ අංක තමයි අංක 2 සහ 7. එතකොට ඒගොල්ලෝ යානීය ඇපලෝ 11ට එනකන් හිටියේ. 11 කියන්නේ 1+1. ඊගාවට ඇපලෝ කියන නම වෙනස් කළා. ඇපලෝ දෙවියන්ගේ නමට වැඩිය නම්බර් එකක් වෙනස් කළා, ෆිගර් එකක් වෙනස් කරලා ඉවරලා ඒක හදාගත්ත අංක 2ට. ඊගාවට ගමන යන්න තීරණය කළපු අවුරුද්ද 1969. අපි එකතුව ගත්තොත් එතන එන්නේ 1969 එකතු කළාම නම්බර් 7 ඉයර් එකක් තෝරගත්තා. ඊගාවට යන්න තෝරගත්තු දිනය ජූලි 16. අංක 7න් ජූලි මාසයේ. 7 වෙනි මාසයේ අංක 7න් මේ ඩේට් එක තෝරගත්තා. ඊගාවට හඳමත පිට ගොඩ බැස්සීම ගත්තා ජූලි 20ට. ඒ අංක 7 සහ 2. ඊගාවට ඔයගොල්ලෝ දැකලා ඇති ඉවරලා මේ ගමන්ට ගියේ මයිකල් කොලින්ස්, නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ටින්. මෙන්න මේ ගගනගාමීන් 3 දෙනා තමයි ගියේ. එතකොට මේ සඳු බලවත් ටීම් එකක් ගත්තා ඒගොල්ලෝ. සඳු බලවත් අංක ගත්තා. සඳු බලවත් වර්ෂය ගත්තා. සඳු බලවත් විදිහට ඇපොලෝ 11 කියලා මේක ගත්තා. ඒක අරගෙන තමයි ඇපොලෝ 11 දක්වා ආපු ගමන් මාර්ගයට හාත්පසින් වෙනස් ආකාරයකට චන්ද්‍ර ගමන දියත් කළා. දියත් කළා. ඉතින් නැවතත් ආපසු ඒ සංසිද්ධිය ආපහු වෙන්නේ නැතුව නැවත හදට යන්න වෙන්නේ නැහැ. අත බලලා මිනිස්සුන්ගේ මොනවාද කියන්න පුළුවන්? සියලු දේ. ඉතා වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ අතීතයේ පැවසීමයි. මොකද ඒක එයාත් දන්නවා. එතකොට අපි ඒක හොයාගෙන කියනකොට එයා දන්නවා ඉවරලා එයාට එහෙම දෙයක් වුණයි කියලා. දැන් උදාහරණයක් හැටියට අපි ගමු 4/13/22 වගේ දවසක උපන් කෙනෙක්. ඒ කියන්නේ අංක 4න් ඉපදුණු අය, අංක 8න් ඉපදුණු අය. අපි ඒගොල්ලන්ගෙන් අහනවා ඉවරලා ඔයා වයස අවුරුදු 13 දී. ඒ කියන්නේ 8 පන්තියේදී.
ඔයා වැටිලා ඉවර වෙලා අතක් කැමති වුණා නේද කියලා. ඌනි මහත්තයා. දැන් මේක අහගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ මේ කතාව අනිවාර්යයෙන් මේ උපන්දිනත් එක්කලා සංසන්දනය කරලා බලනවා ඇති. හරිම ශාස්ත්‍රය, හරිම විද්‍යාව. ඒ කියන්නේ මේක හරියටම හොයාගත්තොත් හරියටම කියන්න පුළුවන්. ඕනෑම දෙයක් තමන්ගේ ජීවිතේ ඕනෑම දෙයක් අනුන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්. අතේ හැමදේම තියෙනවා. දැන් මේ අතේ තියෙන රේඛා ටික මගේ අතේ තියෙන රේඛායි ඔයාගේ අතේ තියෙන රේඛායි සමහර ලෝකේ තව කොහෙවත් නැහැ කියලා කියනවනේ. හරියටම හරි. නේ? ඒ කියන්නේ මේක අපිටම ආවේනික රේඛා ටිකක් නේ? අතේ තියෙන සියලුම රේඛා ලෝකේ ඉන්නවා නම් 100ක්, ඒ 100 දෙනාගේ රේඛා 100ක්. වෙනස්. එක වගේ රේඛා නැහැ කාටවත්. පැහැදිලිවම. අසංක ඩොලර් හිගයි කියන කාලේ ඩොලර්ස් වලට මෙහෙම කරනවා නම් මේව මහා කැත වැඩ. I'm Dynamo, your name is? අපිව සුළඟට ගහගෙන යනෝ. හිටගෙන ඉන්නට අමාරුයි මල්ලි. අපි වැටේද මල්ලි? හුළඟට වැටෙන්න කලින් අපිම වැටෙමු. කොහොමද අපි දෙන්නගේ මොලේ? සමගිය සහෝදරයෝ. අයියා ඉන්නවා මල්ලි නෑ නේද? චතුක මල්ලි. ඔව්. මල්ලි අපි චතුකනේ. චතුක දිවාශන අමතක කරන්න බැරි සහෝදරයෙක්. උඩ ඉන්නවා. උඩ ඉන්න. ලක්කඩ ඉන්නවා. මොනවා හරි ඉන්නවා. ඒ කියන්නේ පැති ගණනාවක ටැලන්ට් එකක් තියෙනවා චතුකට. කෝලිකුට්ටු සහෝදරයාගේ නේද? ඔව්. අයියයි මල්ලි. අයියයි මල්ලි අපි දෙන්නවා. ඒ කියන්නේ මේවත් ඔයාගේ වයසට බලලා තියෙනවද දන්නේ නැහැ. මේ අපි පොඩි කාලේ මේව බැලුවානේ. දැන් මේක කියන්නේ අතිශය ජනප්‍රිය වෙච්ච කාටුන් එකක් අපේ මේ රූපවාහිනියේ ගිය එකක්. කොහොමද ඒ කියන්නේ? දැන් අර සාමාන්‍ය හඬින් කරන හඬ කැවීමක් සහ හඬ වෙනස් කරලා කරනවා කියන එකේ ලොකු පරාසයක්. ඒ කියන්නේ ටිකක් අමාරු එක දිගට පවත්වගෙන යන්න. සමහරවිට අද කරන ඩබ් එක හෙට අමතක වෙන්න පුළුවන්. කොහොමද ඒවට මොනවද ප්‍රැක්ටිස් කරනවද මොකද්ද තත්ත්වය? මගේ පැත්තෙන් ගත්තාම මම නම් වැඩිපුරම කරලා තියෙන වෙන වෙන හඬවල් වල ඒවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං වගේ කෙනෙක්ව ගන්නවා හුඟක් අය ආසාවෙන් මොකද මේ කැරක්ටර් 7-8ක් කරගන්න පුළුවන් එක ෆිල්ම් එකේ. මුත්තික මට තප්පරයක්. දැන් ඔයා ගොඩක් කරේ වෙන වෙන ඒවානේ. දැන් ගොඩක් පොඩි කාලේ බැලුවේ පිස්සු පූසා ඔය වගේ දේවල් ටික බැලුවා. අපිත් බැලුවානේ පිස්සුවෙන් බලපේව කියලා පිස්සු පූසා. පිස්සුවෙන්ම බැලුවා පිස්සු පූසා. පොඩ්ඩක් පුළුවන්ද ඒක? පිස්සු පූසාද? කමන්නේ පුළුවන් නම්. ඔව් පරාක්‍රමංක සහ ඒගොල්ලෝ කරපේ. අන්න එක තමයි ඕනේ. ඒ යාවා මොකට මේ දෙලා කරන්නේ? දැන් වැඩ පටන් ගන්න. පරාක්‍රමංකල් බලාගෙන ඉන්න ඇති සමහරට. එයා බොහොම නිහතමානී කෙනෙක්. ඉතින් අපිට ආදර්ශයක් වෙච්ච කෙනෙක් පරාක්‍රමංකල්. බුද්ධික දැන් මේක ලේසි වැඩක් කියලා කිව්වට මේක තමයි අමාරුම වැඩේ කලාවේ තියෙන නේ. ඩබින් කලාව. ඔව්. ඉතින් ඒක ඩබින් වල තියෙන අමාරුම වැඩ කීපයක් තියෙනවා. එකක් අපි වෙන භාෂාවක තමයි අපේ භාෂාවට පරිවර්තනය කරලා යන්නේ. එතකොට ඒකේ ඒගොල්ලන් දැන් මිනිස්සු ඉන්න එකක නම් ගොඩක් අමාරු ඒ ලිප් එක සින්ක් කරන්න. ඒක ඔරිජිනල් එක අහගෙන ස්ක්‍රිප්ට් එක බලාගෙන අර රූපේ ඉන්න එක්කෙනාගේ කටට එයා හැසෙන විදිහට කියනවා වගේම අමාරුම වැඩේ තමයි ඒ හැඟීම් ටික කට හඬින් මුසු කරන එක. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි ඉතින්. ඒ වගේ දක්ෂ ආටිස්ලා ගොඩක් ලංකාවේ ඉන්නවා. එහෙනම් පටන් ගමු අපිත් නේ. පටන් ගමු ඒක තමයි. මේ ගීතය ඔබේ ගීතයක් නේද? ඔව්. මේක මම ලියපු ගීතයක්. සිටිවිලි විලි බියවද තනනා සිරකොල සිරගේ අරගෙන මග යනෙනා අඳුරේ තනිවී පිය පිය මැන මැන යන මග සොයනා කිසිදු ඇඳගෙන නිවනට මග සදනා
කරනා අනියත හෙටකට යහනක සුව සොයනා අඳුරේ සීතල මැදුරක ගෙනියම් සුව විදිනා සීතලේ දැවී ආමුතේ නිදී ජීවිතේ විදිනා අසංක මගේ මැරෙන දවස මම අහගත්තට සාමාන්‍යයෙන් ශිල්පයේ දන්න කෙනෙක් කවදාවත් එන කෙනාට කොච්චර කිව්වත් කොච්චර ඇවටිලිකම් කරත් මැරෙන දවස කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ඒ මනුස්සයා ඒ දවසට කලින් මැරෙන්න පුළුවන්. ඉඳලා මැරෙන දවස අහගත්තට පස්සේ ඉතින් ජීවත් වෙයිද ආයේ? ඒක ළඟම දවසක් වුණොත් නේ ඒ මොහොතේ වුණත් වෙන්න පුළුවන්. හරි. ඔය ඉරණම ලියාගෙන එනවා කියලා කියන්නේ සම්පත්. මට හිතෙන්නේ ඒ කියන්නේ ඔය අතේ තියෙන රේඛ ටිකත් එක්ක අතේ ලියාගෙන එනවවත්. දැන් කෙනෙකුගේ අත මේ සියල්ලම අතේ රේඛා මත ලියවෙන්න අත වර්ධනය වෙන්න ඕනේ වර්ෂ ගාණක් අවුරුදු ගාණක් ඒ කියන්නේ අවුරුදු 15ද අවුරුදු 12ද අවුරුදු 16ද එහෙම වයසක් තියෙනවද? දිනමක්මානු හා සම්බන්ධව දේවල් සඳහා අපි උපයෝගී කරගන්නවා අංක විද්‍යාව. වයස අවුරුදු 15 වනතෙක් 15න් එහා පැත්තට අතේ රේඛා සටහන සම්පූර්ණයෙන් වැඩිලා ඉවරයි. නමුත් මම ඉතා පැහැදිලිවම සම්පත් මේ ටික මම කියන්න ඕනේ අත විතරක් නෙමෙයි පුද්ගලයෙකුගේ ජීවන ප්‍රවෘත්තිය සෑම අවස්ථාවේදීම ස්ක්‍රීන් වෙනවා. කවුරුන් විසින් සොයා බලනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. නමුත් එයා කරන යහපත් දේ සඳහා යහපත් දේ දිගටම පිට කෙරෙනකොට යම් යහපත් පැත්තකට ඒ පුද්ගලයාගේ ජීවිතය ගමන් කරන එකත් අයහපත් දේ පිටින් පිට කරනකොට අවිගත්තෝ අවියෙන්ම නැසෙති වගේ ඝාතන සංස්කෘතියක් තුලදී අර පුද්ගලයන්ගේ හස්රේඛා සටහන් වල පැහැදිලිවම වෙනස්කම් ඇති වෙනවා towards the bad side. ඔබතුමා එක තැනක කියනවා මේක අහන්න එපා මේක හොයන්න එපා කියලා. ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ කවුද එහෙම වෙනස් කරන්න කියලා අහන්න හොයන්න ඕනේ නැහැ කියලා කියනවා. ඇයි එහෙම එක තැනක් මග ඇරලා අපි යන්නේ ඇයි එහෙම මේ හංගන්නේ? ක්‍රියාත්මක පසුතලයක ඒක එක්ස්ප්ලනේෂන් එක දෙන්න අමාරුයි සම්පත්. ඒක වඩා ගැඹුරු අර්ථයෙන් අපිට ඕනෙම කෙනෙක් කියන්න පුළුවන් ඉවරලා ක්‍රිස්තියානිය කියන්න පුළුවන් ඒක ජේසුස් ස්වාමීන් සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. මේ ස්ක්‍රීන් කිරිල්ල එතකොට නැත්තම් කර්මවාදයේ තුලට එන්න පුළුවන් නැත්තම් අල්ලා දෙවියන් වහන්සේ තුලට යන්න පුළුවන්. ඒ ඕනෙම ආකාරයකට ඒ ස්ක්‍රීන් නමුත් ස්ක්‍රීන් කිරිල්ලක් සිදු වෙනවා. ඔබේ හැසිරීම ඔබේ ජීවත් වීම හස්තරේඛා පවා වෙනස් කිරීමට හේතුවක් වෙනවා. ඔබ කිසියම් මේ ජීවත් වෙනවා නම් කිසියම් අසුබ කිරණත් එක්ක හස්තරේඛා වෙනස් වෙන්න පුළුවන්. සුබ කිරණත් එක්ක එනවා නම් හස්තරේඛා වෙනස් වෙලා ඔබේ ජීවිතය වෙනස් පැත්තකට යන්නත් පුළුවන්. ඊටාම නිවැරදි සම්පත්. ડોක්ටර් මැරෙන දවස කියන්න පුළුවන්ද? මැරෙන දවස කියන්න පුළුවන්. ඔබතුමාට පුළුවන්ද මගේ අත බලලා මැරෙන දවස කියන්න? මට ඔබතුමාගේ අත බලලා මැරෙන දවස කියන්න පුළුවන්. ඊටා පැහැදිලිවම කොන්දේසි කීපයකට යටත්ව. ඔබතුමා අත බලපු හැමෝගෙම මැරෙන දවස කිව්වද? නෑ. ඇයි කිව්වේ නැත්තේ? දැන් උදාහරණයකට මෙහෙම ගන්නකො අපි ගාවට එනවා කියන්නකො වයස අවුරුදු 55ක විතර වගේ අපි ගම්මු ඉවරලා යම් අපිට පේනවා යම් රෝගී තත්ත්වයක් තියෙනවා. සමහර වෙලාවට heart trouble එකක් කියලා අපි diagnose කරනවා. අත බලලා diagnose කරන්නේ. මම මේ කාඩියොලොජිස්ට් ගාවට යවන තරමක් යවන්නේ පැහැදිලි වශයෙන්ම ඉවරලා මට ඒ සම්බන්ධයෙන් ආපහු ඊටාම හොඳ
ෆීඩ්බැක්ස් තියෙනවා මේ මොකද ඉතාමත්ම තීරණාත්මක වෙලාවලදී මම කොහොමද හරියට මෙව්වේ කියලා. හරියටම අපි ඉවරලා ජජ් කරනවා ඉවරලා මෙහා ඉවරලා වහාම ෂණිකව බයිපාස් සර්ජරි එකකට යා යුතුයි කියලා. ඔබතුමා වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්නේ මේ අතෙන් කියනවා ඔබතුමාට මේ පුද්ගලයාට මේ දේ සිද්ධ වෙන්න යනවා කියලා. ඔව් ලයිෆ් ත්‍රෙට් එකක් තියෙනවා කියලා. ඒක එහෙමයි. ඒ කියන්නේ කියන්නේ නෑ කියන්නේ කොහොමද අසංක එන කෙනෙකුට කියන්න බෑම කියන එක වැරදි. බලමු ඉස්සර තවත් ක්ලිප් දෙක තුනක් තියෙනවානේ. බලමු හරි වෙන්නේ නැත. සමහරු කතා කරනවානේ. කියන්නේ අපි කියන්නේ බොක්කෙන් නේ. සමහරු මේ බොක්ක දෙන්න කතා කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ ඔය හිතවත්කම වැඩිම වුණාම සමහරවිට අපි බොක්කනේ ඇදලා ගන්නෙ නේ. හැබැයි බොක්ක හොඳ නොවන මිනිස්සුත් අපිට හම්බ වෙනවා. මේ විදිහට මේම කපලා ඔක්කොම මේ සුද්ධ කරලා අයිස් පෙට්ටි වලට දාලා නෑ මේක පලන්න ඕනේ මෙහෙම දැන්. ඕල ඒකත් කරනවද? බ්ලේඩ් තලෙන් මේ හැට එනකම් පලලා බොක්ක අරන් දාන්න ඕනේ. මේකේ බොක්ක නෑ. ඔළුව කඩද්දි ගිහිල්ලා. ඔළුව කඩද්දි ඔළුවත් එක්කම යනවා. ඔව්. ඒකේ බලමු. මේක තියනවානේ. මේ කොනට එනවා. එතකොට ගන්න තියෙන මේ. එතකොට මේ චූටි මේ නූලක් වගේ තියෙන එකද ඔය බොක්ක කියන්නේ? ඔව්. ඉස්සගේ බොක්ක කියන්නේ ඒකටද? ඔව්. අප්පා. ඉස්සයි බොක්ක තියන්නේ ඔළුව පිට නාර තියෙන්නේ. මේ කළු පාට වගේ තියෙන එකනේ. අක්කේ ගන්න බල හිමිට කඩා ගන්න තු ගන්න බල. මේ ඉස්සන්ගේ ගන්න අමාරුයි. අද ඉස්සන්ගේ මේ ටිකක් මේ අමුතු ඉස්සෙකින් ඉසි බොක්කු දැකලා නැනේ කට්ටිය මේ තියෙන ඉසි බොක්කු. ඔන්න ඉසි බොක්කු. මේක දැකලා නැහැ කට්ටිය. හරි. ඔන්න බිම දානවා. එතකොට සුද්ධ කරන එකට වඩා අමාරුයි ඔය බොක්ක ගන්න එක. ඔව් ඒකට වෙලා යනවා ටිකක්. එහෙනම් ඉතින් මේ මටත් චුට්ටක් කරොත් හොඳයි කියලා හිතනවා මම පොඩ්ඩක්. ගෙදරට හරි ගෙනාවොත් මේ කඩා ගන්න. මොකද කරන්නේ? මම ඔළුව කඩන්න ඉස්සෙල්ලාම. මෙන්න මෙහෙම ගැඩුවා. හරි. මේ ඔක්කොම කැඩෙනවා හරිද? ඔව් හරි. නැත්තම් ලොකු මහත්තයා මට. මේ පොත්ත මැද්දෙන් එහෙම හරි. මේ අනිත් පැති මෙහෙම මේ ඔළුව කඩනවානේ. ඔව්. මෙහෙම යටි. රයිට් හරි. මෙන්න. දාලා මෙන්න මෙහෙම බලලා මෙහෙම ගන්න වලිගෙත් එක්ක එනවා. වලිගේ තියෙනවා මේ. වලිගේ ඉතුරුනා. ඔලු කැල්ල අරන් දාන්න ඕනේ. ඔළුව මේ මෙහෙම ගන්න ඕනේ. ඉස්සරහා මෙහෙම හිටින්න තමයි කඩන්නේ අපි. හරිද මේ? හරිද? අතව ටිකක් තියෙනවා නේ. බලන්නකෝ දැන් කියන කතාව. මේ දැන් මේ ග්ලව්ස් දාගෙන කඩන්න බෑද? මම මේ ග්ලව්ස් දාගෙන කඩන්න උත්සාහ කරනවා. මේව කඩන්න දැන් තමයි කියන්නේ මේ අක්කා. කඩන්න පුළුවන් අපේ ජොබ් එක කියලා. මොකද මට ඇහෙන්න මෙයා තමයි කතා කරන්න පොරොන්දු උනේ අපිට. හැබැයි මෙයා අන්තිමට කතා කරන්න බෑ කිව්වා. මෙයා බෑ කියලා අන්න අර වෙන අක්කා කෙනෙකුට වැඩේ පැවරුවා. මොකක්ද අක්කා කිව්වේ? කමන්නේ මගේ මයික් එක තියෙනවා ඇහෙන්න කියන්නේ. මොකද කිව්වේ? කියන්නේ ඔයාලා කඩන්න පුළුවන් අපේ ජොබ් එක නැති වෙයි. මේකත් තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නේ. අපි අන්තිමට මේ මාධ්‍ය කටයුතු කරනකොට ඉස්සෝ කරන්න ආවොත් එහෙම එකක් තියෙනවානේ. හරි. ඒතර මේව දාගෙන කඩන්න බෑ. මේ අකි පොඩ්ඩක් මේ ග්ලව්ස් එක තමයි. දාන්නේ මේ ග්ලව්ස් එක. ඒකට හේතුව මේ අර රබර් ගතිය නැහැනේ මේක. මේක ලෙස්සන. අනිත් එක මේ යන්නත් බෑ මේ. අමාරුයි. සුද්ධ කරපු ඉස්සෝ මෙහෙම තමයි තරුපන්ති හෝටල් වලට යවන්නේ. දිර්ෂාන් මොකද්ද දැන් ඔය එතකොට දැන් අතනින් ගෙනලා ඔයගොල්ලෝ සෝදනවද ඉස්සලා කරන්නේ? ඔව් ඉස්සෙල්ලාම හොදලා ඊට පස්සේ හොදලා ගෙනල්ලා ඉවරලා කිලෝ එකකට පැකට් ගහනවා. මේ විදිහට කිලෝ එකකට පැකට් ගහලා තමයි හොටෙල් වලට දාන්නේ. මේ විදිහට කියලා. දැන් මේ අර මොනවද යූටර්න්ද නෑනේ? මේ වල පියුඩි සම්පූර්ණ සුද්ධ කරලා තියෙන නිසා. එතකොට කිලෝ එකේ පැකට් වලටද ලොකු ඉල්ලුමක් තියෙන්නේ? ඔව් එහෙමයි හොටෙල් වල ඉල්ලන මේවත් තියෙන ප්‍රයිස් එක ඒවත් ඔක්කොමත් එක්ක තමයි ඉල්ලන්නේ ගන්න. ඕඩර්ස් වලට එයාලා ලේසි කිලෝ එකේ පැකට් තමයි වැඩිපුර ඉල්ලන්නේ ගොඩක්. එතකොට දිර්ෂාන් කිලෝ 2 කිලෝ 5 කිලෝ 10 වගේ හැදෙන්නේ නැද්ද පැකට්? ගහනවා. ඒවත් ගහනවා. ඒවත් හොටෙල් වලටම? හොටෙල් වලටම. ඕඩර්ස් කරන විදිහටම ඒවත් ඔක්කොම. මේකේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. මේ ඊයේ පෙරේද වගේ සුද්ධ කරපුවාද? ඔව්. දවස් දෙකක් විතර ඇති මේ වල ඔක්කොම සුද්ධ කරලා. මේ වැඩේට වැඩි හොඳට ඒ වැඩේ කරා. ඔන්න. එහෙමද කියන්නේ? ඒ කියන්නේ ඉස්සෝ ගැලුවා. ඔව් මෙතන නොහිටියත් එහෙම පාඩුවක් නැහැ. එතනට මීට වැඩි සාධාරණයක් කරනවා. එහෙනම් මං හෙට උදේ කෝල් එකක් දෙන්න මං එන්නද කියලා. පාර්ට් ටයිම් හොඳයි නේ. පුළුවන් නම් බලන්න. මං ඉතින් කීවයි කියලා හිතේ තියාගන්න. බුද්ධික. ඔව්. ඔය අහනවද මං? දැන් ඔබ සවුන්ඩ් ඉංජිනේරින් පැත්තේ වැඩෙක් නේ.
දන්නේ වෙද්දෙක් නෑ අපි දන්නවනේ ඔබ නොදැනගත්තට අපි දන්න. දැන් මේවා කරන අතරේ පුත්තික මේ ඩබින් කරනවා ඊට පස්සේ මියුසික් කරනවා ඔය වැඩේ කරන්න වෙලාවක් තියෙනවා සායි කරනවා කියලා පොඩි දේවල් කරලා බෑනේ. ටිකක් නම තියෙන වැඩක් කරන්න එපා. එහෙම කරන්න වැඩ ටයිම් එකක් තියෙනවද? තියෙන ඇත්තටම. ඒ කියන්නේ මගේ ජීවිත කාලයේම මම මියුසික් කරද්දි මගේ සවුන්ඩ් බැලන්ස් මම මොන බෑන්ඩ් එකක මොන ඔකෙස්ට්‍රා එකක හිටියත් මොන ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරත් මික්සර් එක මගේ ගාව. අදත් එහෙමයි. එතකොට අදත් මම කරන්නේ මගේ බැලන්සේ මොකද මට හරියන්නේ නැහැ එහෙම වෙන කවුරුත් කරන්නේ. දෙනවද ඉතින් ඒ තැන කොහොමද ඒක? يعني වැඩ නෙමෙයි නේද දෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේම මට මේ පාර අවුරුද්දේ පටන් ගනිද්දිම ලොකු chance එකක් ආවා. ඒ කියන්නේ මෝල්ඩිව්ස් වල තියෙන ලොකුම ඉවෙන්ට් එක. ඒගොල්ලන්ගේ රජයේ සංස්කෘතික උළෙල. ඒක සෙනඟ 10000ක් විතර එකතු වෙන තැනක්. ඉතින් සවුන්ඩ් සිස්ටම් කොමත් 6ක් 7ක් වැටෙනවා. ඉතින් ලොකු ඉවෙන්ට් එකක්. ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් එක්ක ඒ ඉවෙන්ට් එකේ සවුන්ඩ් ඉන්ජිනියර් විදිහට යන්න ලැබුණා. සහ මම ඒක හොඳට සාර්ථකව කරා. මමයි මගේ යාළුවෙකුයි ගිහිල්ලා. එයා ලයිටිංగ్ පැත්තට ගියේ මම ඔඩියෝ පැත්තට ගියා. මියුසිෂියන් කෙනෙක් විදිහට 31st එකේ හිටියා. ඉතින් ඒ වගේ වැඩ ඉතින් මම ගොඩක් ලංකාවේ ඇතුළෙත් ගොඩක් ඔකෙස්ට්‍රා වැඩ කරලා තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට් 50 60. දැන් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න හොඳ කනක් තියෙන්න නැත. ගායකයෙක් විදියට හොඳ කනක් තියෙනවා. සංගීතඥයෙක් විදියට හොඳ කනක් තියෙනවා. දැන් කන තිබ්බ පළියට බෑනේ මේක ඉගෙන ගන්න බෑ. එහෙම ඉගෙන ගත්තද? අනිවාර්යයෙන්. ලංකාවේ කරන් තියෙන හැම එකක්ම ඉගෙන ගත්තා. නැත්තම් ගුවන් සංස්ථාවේ ඉඳන් ලංකාවේ කරන් තියෙන හැම මේ එකක්ම ඉගෙනගෙන පිට රටේවත් ඔන්ලයින් වලින් පවා ඉගෙන ගත්ත පහුගිය කාලේ ඒක ඉවරයක් නෑ. ඉතින් තවත් මට මගේ පිපාසය සංසිඳුනේ නැහැ. අනිත් එක දැන් මාලදීවිනි වගේ රජයක ප්‍රධාන පෙළේ රාජ්‍ය උත්සවයක ලංකාවෙන් ගෙනහිල්ලා සවුන්ඩ් ඉන්ජිනියර් නියමයි. ස්තුතියි. මේකත් සත්‍ය ගවේෂක කියලා මම ITN එකටම කරපු තීම් සොං එකක්. මේක ලිව්වෙත් මම. සංගීතයත් මගේ ප්‍රාණයවත් ආදරෙන් මතක් කරනවා. මොකද ප්‍රාණය පිටිපස්සේ ඉඳගෙන තමයි මෙහෙම ලියපන් කී එක මතක් කරන්නේ. ඉතින් එයාවත් ආදරෙන් මතක් කරනවා. 1 2 3 4 සත්‍ය අසිපත සුරත දරාගෙන අදිෂ්ඨානේ නොසලන හදවත සත්‍ය ගවේෂක පීඩිත මිනිසුන් දුකින් මුදාගෙන විමුක්තිය කරා කැඳවා යන්නට සත්‍ය අසිපත සුරත දරාගෙන කවුරුද එන්නේ බාධක විඳිමින් දුක් ගිනි නිවමින් යුක්තිගරුක සටනේ සත්‍ය ගවේෂක ස්නේහේ පහසේ නොවෙලි දුරුරු ජවය බලගන්වා ජීවිත පූජාවෙන් අදිෂ්ඨානයෙන් සත්‍ය ගවේෂණයේ සත්‍ය ගවේෂක අපි ඔබට මුලින්ම කිව්වේ රාමු වලට කොටු වෙලා ඉන්න එපා කියලා. සමහර අය නිර්මාණ දකින්නේ රාමුවට කොටු වෙලා. හැබැයි රාමුව බෙදලා කවුරු නිර්මාණ කරත් ඒ නිර්මාණයේ සාර්ථකත්වය තියෙන්නේ නිර්මාණයට පවතින පූජනීයත්වයේ මත. අලුතින් යමක් සිතුවිල්ලට නග ගන්න එම සිතුවිල්ල නව දෙයකට පෙරලන්න ගතානුගතික දේ අතහැර නැගිටින්න තෝතැන්නකි වෙනස මුළු ලක්දිව දන්න
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට 60 වසරක් පිරීම නිමිත්තෙන් සර්වාත්මික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන අද විශේෂ දෙයක් තිබෙන මේ නිර්මාණය කරන ලද පිරිත් මණ්ඩපය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට ඉවහල් වන ඉතාමත් විශිෂ්ට නිර්මාණයක්. මන්ද මේක අපේ කාර්ය මණ්ඩලයේ මහත්වෙක් තමයි මේ නිර්මාණය එළිදැක්ුවේ. රාජපුර ජයශ්‍රී මහබෝධි ආකෘතිය තමයි කරේ. ඉතින් අලුත් දෙයක් කරන්න තමයි මම නිතරම බලාපොරොත්තු වෙන්නේ. මොන දේ කරත් ඒක යම්කිසි අලුත් නිර්මාණයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මේකට මම ඉස්සෙල්ලාම ගස වශයෙන් මේ කොට්ටම්බ ගසක් තමයි සදාගත්තේ. ඒකෙන් දැන් කොළපත් මේ අයින් කරලා සාමුළු සැකිල්ල විතරයි මම ගත්තේ. ඊට පස්සේ බෝ අතුවේ ගෙනල්ලා මේ බකට් කම්බි වලින් ඔතල තමයි මේ එල්ලලා තමයි මේ තියෙන්නේ මේ. ස්වාභාවිකත්වය පෙන්වන්න. අලුත් නිර්මාණ සම්ප්‍රදායෙන් පිට අනිත් එක අසංක දැන් අපි කියන්න ඕනේ මේ කාරණේ එහෙම සම්ප්‍රදායෙන් පිට ඔබට අලුතෙන් නිර්මාණයක් කරන්න හිතෙනවා නම් ඔබ කරන්න. ඒ නිර්මාණය ලෝකෙට පෙන්වන්න ඕන නම් ඔබට තෝරා ගන්න පුළුවන් අපේ වැඩසටහන. ඒ කියන්නේ මේ වැඩසටහන හරහා ඔබට ඔබේ නිර්මාණය ටිකක් දීර්ඝව විනාඩි 3-4කට වඩා වැඩිපුර මේ නිර්මාණය ගැන අපිට කතා කරන්න අවස්ථාව තියෙන නිසා ඔබලගේ එහෙම බඩු තියෙනවා නම් අපිට කියන්න. අත ගන්න කලින් කෙනෙක්ගේ හිත කියව ගන්න පුළුවන් නම් මේක හරි වටිනවනේ. ඉස්සරහට ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. ඒත් අත දෙන්න වෙන්නේ හරිම කෙනෙකුට කියවන්න. මිනිස්සෙකුට මැරෙන දවස ඔබතුමා කිව්වොත් එම මේ මිනිහා එදාට කලින් මැරෙනවා. ඒක මොකද සිතුවිල්ල නෑ එහෙමම නෙමෙයි. අපි හිතමු යම්කිසි කෙනෙක් ඇත්තටම මරණය ඉස්සරහට ගන්නවා නම් එයා විසින් කරන කාර්ය ප්‍රමාණය මං හිතන්නේ 5 ගුණයකින් විතර වේගවත් වෙනවා. දැන් පොතක් ලියන්න හිතාගෙන. මිනිස්සු වහාම පොත ලිවීම ආරම්භ කරනවා. ඒ වගේම යම් ඔපරේෂන් එකක් කරන්න කල්ත දාහිටනවා. මිනිහා ඒක කරලා තමුන් සේෆ් සයිඩ් එකට එන්න බලනවා. ඒකේ නෙගටිව් ඇන්ගල් එකකුත් තියෙනවා. ඒ වගේම පොසිටිව් ඇන්ගල් එකකුත් තියෙනවා. විශේෂයෙන් හෙඩ්ලයින් එකයි ලයිෆ් ලයින් එකයි ඕනවට වඩා ගොඩක් දුර ගෑවිලා තියෙනවා නම් අපි ඒ මාතෘකාව ගන්නෙම නෑ. මොකද they are too sensitive. මොකද sensitive වැඩි වුණොත් positive thinking side එක අඩු වෙලා දැන් මරණය කියලා කිව්වහම ඒකේ තියෙනවනේ සම්පූර්ණ positive කොටසක්. තමුන් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න වැඩ ප්‍රමාණය දැන් ඉක්මන් කර යුතුයිනේ. අතේ කොතනද තියෙන්නේ? මිනිස්සු මැරෙන වෙලාව සහ මැරෙන දිනේ අතේ කොතනද කොයි රේඛාවේද කොතනද සටහන් වෙන්නේ? ප්‍රධාන රේඛා සියල්ලම. හෘද රේඛාව, ජීවන රේඛාව, ඊගාවට දෛව රේඛාව, රවි රේඛා මේ සියලුම දේවල් වල මේක සටහන් වෙනවා. දැන් අපි හිතමු යම්කිසි කෙනෙකුගේ මරණය ගැන කතා කරනවා නම් අපි අනිවාර්යයෙන්ම සම්පත් අපි එයාගේ අත බලනවටත් වඩා ඕනෑකමින් බලනවා කලත්‍රයාගේ අත. ස්වාමියාගේ හරි භාර්යාවගේ හරි මරණය ඉතාමත්ම පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා කලත්‍රයාගේ අත තුළ. මොකද එයා තමයි අන්තිමට ජීවත් වෙන්නේ. අරක විඳවමින්. අත බලනවා සමහරු. සමහරු කේන්දරේ බලනවා. සමහරු අඳුනක් බලනවා. සමහරු යම් යම් පේන බලනවා. මේ හැම තැනකින්ම ජීවිතය ගැන කියනවා. අත බලන එකද සාර්ථකම? සාර්ථකම අත බලන එක. සියලුම දේවල් වල මොකද මේක අනිත් ඒවා ඔක්කොම human creations. අපිට ලිත් ඕනේ, ගණනය කිරීම ඕනේ. දැන් කෙනෙකුගේ දියුණුව, කෙනෙකු ලබන රැකියාව, කෙනෙකු ලබන උසස් වීම, කෙනෙකු රට යනවද මේ හැමදේම? ඒ කියන්නේ මේ සියල්ලම අත තුල තියෙනවද? ඒ සියල්ලම අත තුල තියෙනවා. අපි ඒ පුද්ගලයාගේ අතීතය කියාගෙන එනවා ඉස්සරහා වාඩි කරගෙන. ડોක්ටර් අතීතේ මොනවටද? අතීතය අවශ්‍ය වෙනවා අනාගතයේ පිළිබඳව අපි කරන ප්‍රකාශවල වළංගුතාවය සඳහා. අපි ලියන්නේ ලයිෆ් කැලෙන්ඩර් එක වයස අවුරුදු 15 විතර පටන් අරගෙන මේමයි දැන් ඉන්න වයස අපිට අදාළම නැහැ. අපි ලියනවා මේ 42 දී මෙහෙම වෙනවා, 44 දී මෙහෙම වෙනවා, 45 දී 46 47 මෙතෙන්දී කැන්සර් එකක් හැදෙනවා. ඊට අවුරුදු 4කට පස්සේ ඉවරලා ඔයා මෙහෙම විදිහට ප්‍රතිකාර කරනවා. ඔයා විදේශගතව ගිහිලත් ප්‍රතිකාර කරනවා. ඒක ඉවරලා යම් මේකක් කරනවා. මෙන්න කියලා ඉවරලා ෆයිනලයිස් කරනවා මේ ඉෂුව එක. පොඩි දල පැහැදිලි කිරීමක් කරනකොට මට ගෙදර ඉඳලා අත බලා ගන්න. උදාහරණයක් හැටියට මේක කොයිතරම් සියුම් විෂයක්ද කියලා ඉවරලා කියනවා නම් ඉවරලා සම්පත් ඔයා නෝනත් එක්කලා ෆයිට් එකක් ගියා කියන්නකෝ උදේ. පැය දෙකකදී ඔයාගේ අතේ විවාහයට අදාළ රේඛාවල් සියුම් පරීක්ෂාවට ලක් කළොත්
පැය දෙකකට කලින් මේ විදිහේ ගැටුමක් ගෙදර ඇති වුණු බව කියන්න පුළුවන්. ડોක්ටර් හරි මට කියන්න කොහොමද? හරි මම ඔන්න අත දෙනවා. කොහොමද බලන්නේ? දැන් මේ වාගේ අත්ල හරි දැන් මේ අත්ල දිහා බලපු ගමන් අපිට පේනවා මිත්‍රයෝ අඩුයි. මිත්‍රයෝන් පිළිබඳව වෙලා ලොකු විශ්වාසයක් තියන්නේ. මම හිතන්නේ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තමයි long term friends ඉන්නේ. අඩුයි. විශාල පිරිසක් ආශ්‍රය කරනවා වෙන්න පුළුවන් but not as friends. එතකොට ඒ වගේම කිව් වචනයෙහි ඉන්නවා. විශේෂයෙන්ම අහවල් දවසේ එනවා කියලා කිව්වොත් ඉතා පැහැදිලිවම එනවා. ඒ වගේම වාගේ දෙමව්පියෝ කිසිම බාධාවක් කරලා නැහැ. ජීවිතයේ මුල් කාලේදී කැමති ඩිසිෂන් එක ඉවරලා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්පත් ඔයා දන්නවා you can take the decision කියලා ඉවරලා ඔයාට බෝලේ පාස් කරලා තියෙනවා ඇත්ත සම්පත් ඒ කියවේ ඇත්තද? අවංක වෙන්නකෝ රටට. හරියටම හරි අසංක හරියටම හරි සක්සුදක්ෂි ඇත්ත. දැන් මීට කලින් කියපු තැන් එක්ක ගත්තා වෙනසක් තියෙනවා. නෑ වෙනසක් තියෙනවා පැහැදිලිව. ඒ කියන්නේ ඒකයි මම අර මුලින්ම කිව්වේ මේ ශිල්පේ හරියට හදාarලා තියෙනවා නම් ඒ කෙනාට හරියටම කියන්න පුළුවන් මොකද්ද කියලා. හැබැයි එහෙම මෙහෙන් උඩින් පස්සේ දැන් අනුරාධපුර කියලා වාහනේ නැවතුනට පස්සේ අත ඉල්ලගෙන ගොඩක් අය එනවා. ඒගොල්ලන්ට මේ ඔක්කොම කියන්න බැරි වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ රැකියාවයි. නමුත් මේක හරියට ප්‍රගුණ කරා නම් හරියටම සියල්ල කියන්න පුළුවන්. අසංක ඔයා දන්නවද අපිත් එක්ක ගොඩක් අපේ හිතවත්තු ගියා. සමහරු බඳින්නේ නැහැ කියලා තීන්දුව කරපු අයත් ගියා. අත දුන්න ගමන් කිව්වා තව අවුරුදු 4කින් බඳිනවා කියලා. කොළුයි අත ගහගත්ත අනිත් කට්ටිය. මේ මාත්‍යාගාර මේ මාත්‍යාගාවට. ඉතින් මේ දැන් හෙට ඉඳන් අපිට එන මේ ඇමතුම් මේ මහත්තයාගේ ෆෝන් නම්බරේ ඉල්ලලා. මතකයිනේ අර කාංචනාගෙත් නේද? ඒ කියන්නේ සෑහෙන පිරිසක් කතා වෙන මාතෘකාවක් බවට පත් වෙනවා සහ මිනිස්සු හැම වෙලේම කැමති ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න. ඔව් ඒ කියන්නේ අර අපේ ටෙලිෆෝන් එකේ ඉන්න නංගිලා තුන් දෙනාට හෙට කරදරයක් ලොකු කරදරයක් තියෙන්නේ ඉඳලා. අසීමාන්තිකව ඒ කරදරේ දෙන්න එපා නේ. නේද? එහෙම වෙන්න එපා. දැන් මම කියන්නේ මෙච්චර දෙයක් වෙලා තිබිලත් මෙච්චර දෙයක් වෙලා තාමත් කරන්නේ මිනිස්සු බෝලේ පාස් කරන එකනේ. Oh yeah, he's good. බෝලේ පාස් කරන්නේ එක එක විදියට. ඒ කියන්නේ කෙනෙක් ළඟට යනකොට ඒ බෝලේ ටිකක් වෙනස් වෙලා යන්නේ අපේ විදිය න ะ. අපිට හම්බෙන උදේ හවස හම්බෙන මිනිස්සුන්. බෝලේ පාස් කරන එක වෙනයි බෝලේ වෙනස් කරන එක වෙනයි. වෙනස් කරලා ඇද්ද කුද කරලා බෝලේ වෙනස් කරන එක වෙනයි. බුද්ධික. අර ඔයාට අහන්න බැරි වෙච්ච ප්‍රශ්න. ඔව්. කොයි එකද ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා අර ඉස්සෙල්ලා මම ඔයාලට chance එක දුන්නේ නැත්තේ. රයිට් හරි. මේ දැන් ශේස්ත්‍රයට එහෙම නැත්නම් ඔය ඩබින් කියන එකට ගායනයට මේ දෙකටම එන්න බලාගෙන ඉන්නවන් සමහරු. සමහරු අපිට පේනවා තරුණ පිරිස් එහෙම නැත්නම් ළමයි එකක්වත් හරියට කරන්නේ නැහැ. ඒකෙන් පොඩ්ඩයි මේකෙන් පොඩ්ඩයි බැලුවම දෙකෙන් එකක්වත් හරියට වෙලා නැහැ. දැන් ඔබ මේ එක පැත්තෙන් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්, ඩබින් ආටිස්ට් කෙනෙක්, මියුසිෂියන් කෙනෙක් තුනම කියන්නේ හරි බැලන්ස් එකේ කරනවා. මම හිතන්නේ ඒක පොඩි කාලේ ඉඳන් මම මියුසික් කරපු හින්දා කලාවට බර වෙච්ච නිසා ඇත්තම කියනවා නම් මම ශිෂ්‍යත්ව විභාගෙත් හොඳට පාස්. O levelsුත් හොඳටම පාස්. ඉස්කෝලේ හොඳම රිසල්ට් එකක් අරගෙන හංවල රාජසිංහ විද්‍යාලේ ඉඳන් රාජකීය විද්‍යාලයට එනවා. එතකොට රාජකීය විද්‍යාලෙත් හොඳ රිසල්ට් එකක් අරගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය හදාගන්නවා. එතකොට ඔය හැම එකක් අස්සේ මම හොඳට ස්ටේජ් නැගලා බෑන්ඩ් ගහනවා, මියුසිකල් ෂෝස් වලට යනවා. ඒ හැමදේම කරනවා. එතකොට මම ෆොටෝග්‍රැෆි කරනවා. එතකොට ඔඩියෝ ඉන්ජිනියරින් කරනවා. මම තව ගොඩාක් සබ්ජෙක්ට් කරා. ඉතින් මට මම හිතන්නේ කලාව තමයි ඒකට හේතුව. ඒ කියන්නේ බැලන්ස් එකට. අසංක දැන් රාජකීය විද්‍යාලයට අන්තිම මොහොතේ හරි එන කෙනෙක්ව රාජකීය විද්‍යාලය එළියට දාන්නේ රාජකීය පොරක් කරලානේ. අනිවාර්යෙන්ම. ඒකේ වාසි ගොඩක් තියෙනවා. මගේ පරණ ඉස්කෝලේ යාළුවෝ ඒක තියෙනවා. රාජකීය විද්‍යාලෙත් ඒක කියලා නිම කරන්න බෑ. කොහේ ගියත් ඔය ඉස්කෝල දෙකේමයි ඉන්නවා. ඒක ලොකු ශක්තියක්. මේ අර පොඩි පිට තට්ටුවක් දාන්න ඕනවා මට. ඒක සනාථ කරනවා සම්පත. මේ අපි අර මේ මල්ලිව පොඩ්ඩක් විශේෂයි නේද? ඔව් මේ අංජන අපිට පොඩි විනාඩි දෙකක් විතර දෙන්න මේ මල්ලිගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. කියන්නේ මෙයාට දීලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් මෙයා ලීඩ් නේද? බුද්ධිකයි ලීඩ් නේද මෙයා? මේක තබ්ලා විතරයි නොකහන්නේ. ලීඩ් ගිටාරිස්ට්. ලීඩ් ගිටාරිස්ට් තමයි මෙයාගේ රෝල් එක. හැබැයි මෙයා අදාළ නැතිවත් කරනවා. ඔව්. රිදම් පැටර්න්ස් ඔක්කොම ගහනවා. ඔක්කොම ගහනවා. හොඳට ෆීල් කරලා. එකම ගිටාර එකේ. ඒකනේ. අපි ගහමුද පොඩි සින්දුවක් මේලානේ අපිට කනට හුරු මල්ලි පොඩි කෑල්ල. පොඩි කොටසක්.
අහම්බෙන් දැක්කේ මේ බුද්ධිකයියා නේද එක්කන් ඇවිල්ලා ගම් පැත්තකින් වාඩි කරලා මේ සපෝට් එකට තියන් හිටව මල්ලිගේ එයත් ඉතින් විශේෂ දක්ෂතාවයක් තියෙන එක් අනිවාර්යෙන්ම නේ. ඔව් අපේ ගොඩක් දක්ෂතා තියෙනවා. අපි ගීතේට සූදානම්. right. දුරු කරනා සෙනෙහසේ සඳවති අසලියා මල්ලරන් පිරිසින් බසිනා සෙනෙහසේ මන්දපේ සිනාසෙන යව්වනේ දුරු කරනා සෙනෙහසේ සඳවති අසලියා මල්ලරන් පිරිසින් බසිනා සෙනෙහසේ අන්දපේ සිනාසෙන යව්වනේ අසලියා මලකි අසලියා අසංක දැන් අර හස්තරේඛා සම්බන්ධයෙන් ඇතැම් වෙලාවට ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර අය මේක විශ්වාස කරන්න පුළුවන්. සමහර අය විශ්වාස නොකරන්න පුළුවන්. නමුත් මෙහෙම ශාස්ත්‍රයක් තියෙනවා. ඒ ශාස්ත්‍රය ප්‍රගුණ කරපුවා ඉන්න දැන් මේ මහත්ය වෛද්‍යවරයෙක්, බටහිර වෛද්‍යවරයෙක්. මේ මහත්ය තමයි ඒක ප්‍රගුණ කරලා දෙන්නේ. ඒ නිසා තීන්දුව කාටද? තීන්දුව ඔබට බාරයි. ඔබතුමාගේ සම්පූර්ණ ශාස්ත්‍රය එපා. දැන් මේ මැද කතිරයක් තියෙනවා. සමහරු කියනවා මේ මැද කතිරේ තියෙන එක. මේ ධන රේඛාව, මේ ජීවන රේඛාව, මේ මෙතන V8 තිබ්බොත් එම උලක් උඩ හිටියත් මේ කණ්ඩහම් වෙනවා කියලා. මෙන්න මේ වගේ දල වශයෙන් අපිට හිතමු සමහර වෙලේ මේ චන්ද්‍ර මණ්ඩල එක එක මණ්ඩල. දැන් මේ සම්පත් මහත්මයාගේ අත්ලෙහි මාපට ඇඟිල්ල නෝමල් පොසිෂන් එකේදී එළිය පැත්තට නැමිලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම උදව්කාරී වෙනවා. ඔව් කවුරු හරි මොකක් හරි ඉවරලා ඉල්ලීමක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඒක කරලා දෙන්න පැත්තට තමයි වාචිකව හරි එයාව යොමු කරනවා. ඔයාව අවල් තැනට යන්නකෝ. නැත්නම් අවල් ડોක්ටර් ගිහිල්ලා හම්බෙන්න එයා ඕක කරයි. කියලා ඉවර වෙලා වාචිකව හෝ අර ඒ උදව්කාරී භාවය මේ ඇඟිල්ල තුල තියෙනවා. මේ කියන්නේ නෝමල් පොසිෂන් එකේදී එළියට නැමිලා තියෙනවා. ඒතකොට ඒ වගේම අපිට පේනවා මේක කෝනික් නැත්නම් කෝනික් ෂේප් එකේ තම්බ එකක්. රවුමක්. ඔව්. එතකොට ආටිස්ටික් නේචර් එකක් එනවා. කලාත්මක දැන් උදාහරණයක් හැටියට දැන් මේ කරන්නේ කලාව. ඔව්. ඔව්. මේ කරන්නේ මේ වැඩසටහන් මෙහෙවීම මේ ඩිරෙක්ටිං. එතකොට ඒ කලාව. එතකොට ඊට අමතරව තවත් කලාත්මක මාධ්‍යයන් උදාහරණයක් හැටියට අපි ගමු මියුසික්. ඔව්. මියුසික් වලට ප්‍රිය වෙනවා. සමහර කෙනාට බටනලා වාදනයකට බොහොම කැමති වෙන්න පුළුවන්. ඔව්. එතකොට මොකද පෙබ්‍රුවාරි නිසා. ඒ නිසා ඔව් මාසේ. ඔව්. එතකොට ඒ වගේම ඕගලන්ට පේනවා මේ ඇඟිල්ල මීට වැඩිය නැමෙන්නේ නැහැ. මේ උඩට නැමිලා තියෙන තරමට අමතරව ගොඩක් නැමෙන්නේ නැහැ. නැමෙන්නේ. ඒ කියන්නේ යම්කිසි ප්‍රතිපත්ති රාමුව ස්ථාවරයි. හරිම කඩගාටුදායක දැන් ඉවරලා දැන් මට මතකයි ඉවරලා මම එක්තරා ගායකයෙක් නම කියන්නේ නැහැ. ගායක මහත්තයාගේ නෝනා යාවේ නෝනා යාට හස්බන්ඩ් කතා කරන්නේ අපච්චි කියලා. එතකොට මේ ආවා අවිල් ඉවරලා ඒ ගමන ඉවරලා
මම කිව්වා මේ විවාහයට පවතින්න පුළුවන් තව අවුරුදු 4යි කියලා. එතකොට දැන් අපි කිව්වාම දැන් මේ විවාහය පවත්වාගෙන යන්න අමාරුයි. තව අවුරුදු 4කින්. කිව්වාම ඉවර නෑ නේද අප්පච්චි. ඇයි අපි මේ වගේ තැන් වලට එන්නේ මේ වහන්න මේ බොරු කතා. අපි දෙන්න කොහොමද වෙන් වෙන්නේ යන ආදී වශයෙන් කිව්වා. මං කිව්වා මේ කතා කරන්න එපා. මෙතෙන්ට ආවම අපි ඇත්ත කියනවා. අනිත් එක වෙන් වෙන්නේ ඉවරලා මේ මහත්තයාගේ වැරද්දක් හින්දා නෙමෙයි. මම වෙන කෙනෙක් එක්කලා යාළු වෙන හින්දා කියලා. ඔබතුමා කෙලින්ම කිව්වා ඒක. ඔව්. ඉතින් මෙයා කෑ ගහනවනේ. ඉතින් මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් අන්තිමට මොකද උනේ? හරියට අවුරුදු 4කින් දැන් ඩිවෝස්. මාතියා සාත්‍රයක් බලමුද? එහෙමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මාතියා මූණ බැලුවම නම් මාතියා හොඳ කෙනෙක්. අත චුට්ටක් දෙන්න බලන්න කියලා මෙහෙම එනවා. ඒගොල්ලොත් ડોක්ටර් යම් දේවල් කියනවා. ඒගොල්ලෝ කියන දේවත් හරි. එතකොට හැබැයි මෙතන දැන් ඔබතුමාලා මේක ප්‍රගුණ කරපු අය, ප්‍රැක්ටිකලි යම් දෙයක් දැකපු අය, ඒගොල්ලෝ එහෙම දැක්කද කියන එක අපි දන්නේ නැහැ. පැහැදිලිවම ඒගොල්ලන්ට යම් කිසි ඉන්ටියුෂන් පවර්ස් තියෙනවා. ඉවර. ඉන්ටියුෂන් පවර්ස් තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කියන දේවල් හා සම්බන්ධව ඉවරලා මම දැකලා තියෙනවා. ඉවරලා ඒගොල්ලෝ කියන දේවල් වලින් පළවෙනි වාක්‍ය 3-4 අසාමාන්‍ය විදිහට නිවැරදි. ඔව් ඊට පස්ව ඒගොල්ලෝ වර්ක්අවුට් කරනවා තව කීයක් හරි ගන්න හිතලා කල්පනා කරලා වෙනම ගේමක් ගහනවා වෙන්න පුළුවන්. ඊට වඩා ඉතා පැහැදිලිවම මේක සයන්ස් එකක්. සයන්ස් එකක්. ඔව්. අතේ රේඛා මොලේ ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධයි. දැන් උදාහරණයක් හැටියට ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්නවා නම් අංශභාගය හැදුණු රෝගීන්. ඒ රෝගීන්ගේ පණ නැති පැත්තේ අත බලන්නකෝ. අතේ සියලුම රේඛා මැකිලා. නෑ ඉතින් බලා ගන්න නම් කාටරි ඔන්න chance එක. සහ අනිත් එක ඒ ડોක්ටර් මේ ශාස්ත්‍රය උගන්වනවා. ඒකත් අපි කියන්න ඕනේ. හරියටම මේ ශාස්ත්‍රය උගන්වනවා. ඔය මේ අපේ අමිත තමයි හොයාගත්තේ. ඉතින් මම හිතන්නේ අමිතත් ඉස්සරහට ඉගෙන ගන්න යයි. එදාට අපේ අත බලලා මොනවා ගේද දැන්. නේ හරි. මේ ලෝකේ මිනිස්සු Taman පිළිබඳව අපි කියන්නේ සෑහීමකටපත් නොවුනම ඒ මිනිස්සු විවිධ දේවල් කරනවා. සමහර විට ඒක කාට හරි පිස්සුවක් විදිහට පේන්නත් පුළුවන්. හැබැයි සමහර විට මේක කලාවක් විදිහට පේන්නත් පුළුවන්. නිර්මාණයක් විදිහට පේන්නත් පුළුවන්. අයෙක් මවිත වෙන දෙයක් වෙන්නත් පුළුවන්. විද්‍යාකාරයෝ කියලා කියන්නේ සමහරලාට. හැබැයි විද්‍යාවයි විද්‍යාවයි පටල ගන්න එපා. විද්‍යාව ඇතුළේ සමහර විට විද්‍යාවක් තියනවා වෙන්න පුළුවන්. බෝතලයකට මුඩියක් ඕනේ අඩියක් ඕනේ. හැබැයි අඩිය ගැලවෙන්නේ නැහැ මුඩිය ගැලවෙනවා. ඩයිනමෝ. අපි අවසන් කතා බහට අවිල්ලා තියෙන්නේ. මොනවද ඔබ ඉදිරියට සැලසුම් කරලා තියෙන්නේ? ඒ කියන්නේ දැන් ඔබේ පැති තුනක් තියෙනවා. මේ පැත්තේ වැඩිපුර ඒ කියන්නේ මේ පැති තුනෙන් වැඩිපුර දීලා තියෙන්නේ මොන පැතිවලද? බරක්. අතරම මම මේ තුනම එකතු කරලා කරන්න පුළුවන් වැඩක් තමයි ඉස්සරහට කරන්න යන්නේ. ඒ කියන්නේ ඒක පරීක්ෂණාත්මක වැඩක්. සමහරට ජාත්‍යන්තර මට්ටමේ වැඩක් වෙන්න පුළුවන්. ඒකේ කොන්සෙප්ට් එක මට තාම කියන්න බෑ මොකද මම ඒකට පේටන්ට් එක බලාපොරොත්තුෙන් ඉන්නේ. නමුත් මේක කොන්සෙප්ට් එකක්. ඒ කොන්සෙප්ට් එක කරන්නේ ඔඩියෝ ඉන්ජිනියරින් පැත්තත් අරගෙන. ඒ කියන්නේ ඒ දෙකම මියුසික් ඔඩියෝ ඉන්ජිනියරින් එතකොට ඒ දෙක එකතු වෙලා යන කොන්සෙප්ට් එක. තාම මගේ හිතේ තියෙන වැඩේ කරන්න ඔඩිටෝරියම් එකක් ලංකාවේ නැහැ. සමහරට ඒකට එහෙම එකක් හදන්නත් ඒ කියන්නේ වෙන තැනක් නිර්මාණය කරගන්නත් වෙයි. ඉතින් ඒ වගේ පරීක්ෂණාත්මක වැඩක් තමයි මම ඉස්සරහට කරන්නේ. බුද්ධිගයි මම පොඩි ප්‍රශ්නයක් අහන්න දැන්. ඒ කියන්නේ ඔය මේ මොනවාද මේ ඔඩියෝ ඉන්ජිනියරින් පැත්තෙන් ඔබ එතන යම් පරතරකට ගිහිලා තියෙනවනේ. ලංකාවේ සංගීතඥයෝ එහෙම නැත්නම් ෆීල්ඩ් එකේ ඉන්න අය ඔබට ආරාධනා කරලා තියෙනවද ඒ අයගේ නිර්මාණ වලට එකතු වෙන්න එහෙම කරලා තියෙනවද? ඔව් මම ෆිල්ම්ස් වලට බන්දුලේතානගේ මහත්මයාගේ ෆිල්ම්ස් දෙකකට මියුසික් කරලා තියෙනවා. එතකොට අනුර චන්ද්‍රසිරි මහත්මයාගේ ඩ්‍රාමා 4කට විතර මියුසික් කරලා තියෙනවා. ඒවා ටෙලි ඩ්‍රාමා අර ෆිල්ම්ස් දෙකයි ඒත බන්දුලේතානගේ සර්ගේ පුතාගේ ෆිල්ම් එකකටත් මියුසික් කරා මම. නිර්මාණ රසකට දායකත්වය දීලා තියෙනවානේ. හරි. හරි. එහෙනම් බුද්ධික අනේ බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගත්තට. අර පැත්තෙන් අපි කට්ටිය දුමිදු අනුරාධා නව්‍ය කියන්නේ ඔබගේ දුව දෝනි. සුසන්ත දුවිඳු මේ ඉන්නේ අර. හරි දක්ෂයා. එහෙනම් හැමෝටම ස්තුතියි අද ආවට.
අපි මටත් තියෙනවා ස්තුති කරන්න ලොකු කතාවක් නෙවෙයි නෑ පොඩි කතාවක්. මුලින්ම මේ තැනට එන්න මට උදව් කරපු ටයි අංකල් අතුලස වගේ විශේෂයෙන් මම ආදරෙන් මතක් කරනවා අපේ ප්‍රාණ මාගේශ්වර මහත්මයා. එතුමා නිසා තමයි මම මෙච්චර ගීත ගොඩනක් මගේ නිර්මාණ ගොඩට එකතු කරගත්තේ. ඒ වගේම විශේෂයෙන් මට අද ආරාධනා කරපු අංජනා අයියා. අංජනායටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔබ දෙපළ ඇතුළු මගේ වාදක මණ්ඩලයේ හැමෝටම අපේ දුවලා ඔක්කොටමත් අපේ පිටිපස්ස හිටපු සහෝදර හැම දිනාටමත් ස්තුතියි කියලා මම කියනවා. හරි හැමෝටම ස්තුතියි. අපි ඔබේ ගීතයට අවස්ථාව දෙමින් සමුගන්නවා. සුබ රාත්‍රියක්. මග නෑ දුර නෑ ආවාසේ හබලක් නෑ රුවලක් නෑ මට නෑ තනි නෑ ඈ පහසේ මග ඇතිරු ඇතිරිලි නෑ මල් වැල් නෑ ලියවැල් නෑ කැටයම් නෑ නිදසුන් නෑ උදසුන් නෑ ගිනියම් නෑ පිළියම් නෑ කරදර නෑ තරුවෙලි නෑ ආකාසේ මග නෑ දුර නෑ ආවාසේ හබලක් නෑ රුවලක් නෑ මට නෑ තනි නෑ ඈ පහසේ සුදුවලි මොකවත් නෑ එල්විලි කෙරවිලි ගැරහිලි තිරවන්නේ නිදසුන් නෑ උදසුන් නෑ ගිනියම් නෑ පිළියම් නෑ කරදර නෑ තරුවෙලි නෑ ආකාසේ මග නෑ දුර නෑ ආවාසේ හබලක් නෑ රුවලක් නෑ මට නෑ තනි නෑ ඈ පහසේ මග ඇතිරු ඇතිරිලි නෑ මල් වැල් නෑ ලියවැල් නෑ කැටයම් නෑ නිදසුන් නෑ උදසුන් නෑ ගිනියම් නෑ පිළියම් නෑ කරදර නෑ